හරි සුබ දවසක් හැමෝටම. ඉතින් දැන් මම අද දෛශික පාඩමේ 4 වෙනි වීඩියෝ එක කරන්න යන්නේ. ඉතින් ඒකේ වෙන්නේ තිග්ගුණිතය ගැන. කියලා වෙන්නේ තිග්ගුණිතය ගැන. ඒතකොට මේ දක්වා මම දෛශික පාඩමේ 80ක් විතර ආවර කරා. ඒතකොට 100 ඉතුරු 20 තමයි මේ තිග්ගුණිතයත් එක්ක යන්නේ. දැන් ඉතින් මෙහෙමයි තිග්ගුණිතය අනිවාර්යයෙන්ම වෙනවා. හරි ඒක අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕනේ. තමයි උගන්වන්න. ඔයගොල්ලෝ දැනගන්න ඉගෙන ගන්න. හරි. එතකොට දැන් ලොකුම දෛශික වල ඉතුරු කොටස කියන්නේ මම අර කරේ නිව් ප්‍රමේයයක් භාවිතයෙන් ගණන් හදන්නට කලින් වීඩියෝ එක කරා. ඒ ටික උතර බලන්න ඉවරව අනිවාර්යෙන් දෛශික ගණන් ගන්න පුළුවන්. අඩුව විනාඩි 15කවත් දෛශික ගණන් ගන්න පුළුවන් වෙනවා. නැත්නම් තේරුම් ගන්න යමු කණින් ගණන් වලට වැඩි කාලයක් යනවා. මේ ගුරුත්ව කේන්ද්‍රයට සරලවචලිතයට වගේ ටිකක් සාමාන්‍ය වැඩි කාලයක් යනවා. මේකට මේ වගේ ගණන් වලින් තමයි වෙලාව අඩු කරගන්න පුළුවන්. දෛශික ඒක දල බල පද්ධතිය පොඩි පොඩි ගණන් ගෙන ඒ ටික කරගත්තම ඉක්මනින් අනිවාර්ය 100ක් ලකුණු වෙන්නත් ඕනේ. මොකද ඒ පාඩම් වල ලකුණු මදි නම් තීරමක් ඇත්තම නැහැ. ඉතින් ඒ වලට ලකුණු අනිවාර්යෙන් එන්න ඕනේ. අමතරව අනිත් වලට වෙලාව ඉතුරු වෙන්නත් ඕනේ. කෙටි ප්‍රශ්න 6ක් තියෙනවා. ඒ ටික කරගන්න වෙලාව ඕනේ. හරි. දැන් තව දෙයක් කියන්න මේ දවස්වල ගොඩක් අය වැඩ කරන්නේ නැහැ. හේතුව තව කාලයක් තියෙන ගෙදරලා ඉන්නේ. අනික ඔයාලට මැවිලා පේනවා නිකන් ෆ්‍රී දවස් ගන්න තනිකර නිකන් කියලා මැවිලා පේනවා හිතද්දි. ගොඩක් අයට එහෙම වෙන්න පුළුවන්. සමහර අය නම් අතට යාලා දෙන්න සයි පන්ති තියෙනවා කියලා. සමහර අය ගොඩක් බිසි වෙන්න පුළුවන් නේ. පන්තිත් ඒ මම කියන බහුතරයක් දැන් වැඩ නොකරනවා. යාළුවෝ මැවිලා පේනවා. ඉදිරි මාස ගානම නිකන් තනිකර හිස්තරක් වගේ නෝ අපිට කරන එකතරම් කාලයක් තියෙනවා කියලා. ඒවට ඇත්තට එහෙම නැහැ. ඉතින් ආගේ ලඟ වෙලා කරන්න ගියාම ඔයාලට කරගන්න බැරි වෙයි. හරි. මේ හින්දා දැන් නම් වැඩ පටන් ගන්න. ඊට අමතරව කියන්න ඕනේ සමහර අය දෙනවා කියන්නේ දැන් ඔයාලට මේ කාලේ වෙනවනේ දැනුම ගන්න එක. හිතනවා දැන් ලංකාවේ පළවෙනිය වුණා. ලංකාවේ දැන් මැක්ස් වලින් පළවෙනි වුණා. එයාට බයෝ පේපර් එක ලියන්නකො ලියන්න බෑ. මම දැන් කියන්න පුළුවන් නේ කියලා හේතුව එයාට මොලේ නැතුව නෙමෙයි මොලේ තියෙන. ඒනාට මොකක් ප්‍රශ්නේ? දැනුම නැහැ. දැනුම නැති හින්දා ලියන්න බෑ. ඒ වගේ තමයි ගොඩක් අයට මේ සමහර හොඳ දක්ෂ වෙන්න පුළුවන්. ඒක දැනුම නැති හින්දා විභාගෙට ගිහිල්ලා ලියා ගන්න බැරි වෙනවා. ඒ හින්දා මැක්ස් ගැන දැනුමක් හදවා ගන්න සබ්ජෙක්ට් තුනක් කියන තුන ගැන ලොකු දැනුමක් මේ කාලය තුල ලබා ගන්න. ඒතර අන්තිම කාලේ වා බුද්ධිමත් න සමහර වාට මැක්ස් වල මොනවා තමයි තේරෙනවා තමයි බුද්ධිමත් කියලා මේ හිතන් ඉන්න යාලා අන්තිම කාලේ වැඩ කරලා ගන්න හිතන් ඉන්නවනේ ඒක අමාරු වෙන්න පුළුවන්. ඒ හින්දා දැන් මිනම් වැඩ කරලා දැනුම අරගන්න. පස්සේ වඩි විභාගෙට ගියාම උතන අනිවාර්යෙන්ම ලේසිනෝ කියලා ලොකු රිසල්ට් එකක් ගන්න. හරි. එහෙනම් දැන් මිනම් වැඩ කරන තමන් ගැන අදිවිශ්වාසය තියාගෙන ඉන්න එපා. අන්තිම කාලේ මට කරගන්න පුළුවන් වෙයි ඕඩෙල් වගේ. හරි. මේ සෝෂල් ළමයින් ගොඩක් ගේම් දාගෙන සෙටස්ටයි මේක සාමාන්‍යයෙන් තීරණ අන්තිම කාලේ වැඩ කරගන්න ගොඩක් අමාරුයි කියලා. හරි. එහෙනම් ඒ ටිකත් පොඩි මත තියාගෙන සෝෂල් ළමයින් අනිවාර්යෙන් දැන් වැඩ කරන්න එතකොට පොසිටිව්වක් වෙන්න වෙයි අන්තිම කාලේ වෙනකොට. හරි. හිතට ගට් එක ගන්න ඕවාගේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් ලොකුම තැනක් තමයි මේක. හරි. හැමෝගෙම ජීවිතේ වෙනස් වෙන ලොකු තැනක් නේ. උත්තර ගෝ සමහර ඔළුවට එන්නේ ගන්න නැහැ නේ. ඒවල ඔළුවට ගන්න වගුණත් ඔය කාලේ පව් කරලා ආයේ එහෙම දෙයක් තියෙනවා. ඉතින් මට හිතලා ගන්න මේ කණෙන් අහලා නිකන් පිට කරන්න එපා. ඒක වෙනවා ෆොටෝ වෙනවා. හරි. ඒ වුණාට හිතට ගන්න තමන්ගේ ජීවිතේ තමන්ගේ දේ වෙනස් කරගෙන බලමු. අම්මා තාත්තට වඩා බලෙන් ගන්නන්න බෑ. හරි. තමන් කියන ආසාව තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්. හරි. දැන් මේ ගොඩක් අය මම දැක්කම මම පාරේ යනවා අඳුර කට්ටිය. හරි. එන ගොඩක් අය වැඩ කරන්නේ ඔහි ඉන්නෝනිය. හරි. ඒ ඉන්න තමයි කියන්න ගත්තේ. ලියනකොට දෛශික වල තිත්ගුණිතෙන් ලියන මාතෘකාව දෛශික දෙහික අදිශ ගුණාකාරයේවත් තිත්ගුණිතය. මාතෘකාව ලියන එක අනිවාර්යෙන් කවර කරලා දෙනවා 100%ක් තිත්ගුණිතය. හරි. දෛශික දෙහික අදිශ ගුණාකාරයේවත් තිත්ගුණිතය. හරි. තව දෙයක් කියන්න. හරි. දැන් හිතන්නකෝ සමහර යාළුවාට කියන්න පුළුවන් මම වැඩ කරන්නේ නැහැ මචං මේ දවස් වැඩ කරන්න විදියක් නැහැ. බල බල ඊටියෙන් තේරෙනවනේ වැඩ කරන වෙලාව පොද අපිට වගේ කියන්න පුළුවන්. ඒ වලට අහු වෙන්න එපා. හරි. මොකද අනිවාර්යෙන් වාට තේරෙන්නේ නැහැ. අනිවාර්යෙන් වැඩ නොකර ගේමක් ගහන්න බෑ. හරි. ඒතර යාලා වැඩ කරන වෙන්න උනන් ගෙවල් වල ඉඳන් මින් ගෙවල් වලට සමහර පන්ති වලට නම يعني සර්ලා ගෙන්නගෙන වැඩ කරනවා වෙන්න පුළුවන්. ඉතින් වාලා ඒ වලට අහු වෙන්න එපා. තමන්ගේ ජීවිතය හදාගන්න බලන්න. යාළුවුන්ගේ මත් වෙන ඇහිලා යාළුවෝ විදියට හිතලා ඒ විදියට කරන්න යන්න එපා. අහු වෙන්න එපා. මුල් එක අහු වෙන්න එපා. කාලවකත් ගැට වලට අහු වෙන්න එපා. හරි. දැන් ලියා ගන්න මාතෘකාව වගේ දෛශික දෙයක අදිශ ගුණාකාරයේවත් තිග්ගුණිතේ. හරි. දෛශික දෙයක අදිශ ගුණාකාරයේවත් තිග්ගුණිතේ. හරි. මෙන්න මේ අර්ථ දැක්වීමක් තියෙන්නේ. හරි. මේක A නම් මේක B නම් මේ දෙක අතර කෝණය θ නම් හරි. A dot B සමානයි මාපාංක A මාපාංක B cos θ. හරි. ඔබ ලියලා කොටු කරගන්න ඕනේ. මම කියන්නම් මොකක්ද කියන්නේ. මේක අනින්නේ මොකෝ A B අර්ථ දක්වන්නේ බෑ. හරි. අස්තෝ කතාව මෙහෙමයි. දැන් දෛශික නිකන් සාමාන්‍ය විදිහට ಗುಣ කරන්න බෑ. දෛශික සාමාන්‍ය විදිහට ಗುಣ කරන්න බෑ. එතකොට යාගේ අර්ථ දැක්වීමත් තමයි මේ තිතකින් අර්ථ දක්වන්නේ. ඒ කියන්නේ මොකද්ද? දැන් අපි ಗುಣ කිරීම මෙහෙම දක්වනවා වගේ තිත් ගුණිතේ අර්ථ දැක්වීම තමයි ඩොට් එකකින් දක්වන්නේ.
හරි මේ ගුණ කිරීමනේ මේ හරි ඩොට් එකකින් මේ අර්ථයක් කියනවා. ඒ අර්ථයක් කීමේ තේරුම මොකද්ද? දැන් දෙවරක් හතරකින් එකේ තේරුම මොකද්ද? මෙයා තමයි අර්ථයක් කියනවා. මේ අර්ථයක් කියනවා දැක්කම මේ සංකීර්ණ දැක්කම වදන්න මේක අර්ථය. ඒ කියන්නේ මොකද්ද? දෙකේව හතරක් එක්කව කරලා කියන්නේ නේද? හරි ගුණ කරනවා කියන්නේ දෙකේව හතරක් එක්කව කරන කියන එක නේ කරේන අගේ. අපි ඒක ගන්න එක පාට ගන්නවා 8යි කියලා. ඒ වගේ අපි මෙහෙම තිග්ගුණිතයත් එක්ක a.b කියලා දැක්කොත් එයාගේ අර්ථයක් කියනවා තමයි මාපාංගේ මාපාංග v cos θ. මෙයාගේ මාපාංගය ඒ දෙන්න අතර කෝණය. දැන් මේ θ කියන එක වැදගත්. මේ θ කියන්නේ දෛශික දෙක විහිදෙන කෝණය. විහිදෙන කෝණය කියන්නේ දෙදano මෙහෙම තිබ්බයි. මෙයා a මෙයා b. එහෙම කියන මේක නෙමෙයි θ හරි. ඕක නෙමෙයි θ කියන්නේ. ඒ මොකද්ද? ඇත්තටම θ අර්ධයක් කීම තමයි මේ දෙන්න විහිදෙන. දැන් මෙයා මේ පැත්තට යනවා කියන්නේ මෙහෙට තියෙන මෙන්න මේ දෙක අතර කෝණය තමයි θ කියන්නේ. මෙයා නෙමෙයි. හොඳට මතක තියාගන්න දෛශික දෙක මොකද්ද? මෙහෙම විහිදෙන කෝණය. හරි මෙහෙම විහිදෙන කෝණය තමයි θ කියන්නේ. හරි. හොඳට මතක තියාගන්න මේක. ඒක තමයි කියන්නේ මේ මාපාංග v cos θ. ඒතර මේක භාවිතා වෙන ආකාරය විදිහට ගණන් වල. මේක දැක්කම දෙන්න ඇති දෙයක් නෑ. ඒ වුණාට ගණන් හදනකොට පොඩි දැන් දෙන්න ඉතින්. අනේ ඒක දැන් මට අගට්ටලෙන් කියලා දෙන්න හදන්නේ. හරි ඉතින් මුලින් ලියන්න මේකේ දැන් සාමාන්‍යයෙන් දැන් මේක දැක්කම මෙයාව දැක්කම මෙයාගෙන් ගන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. හරි ඒ ටික ලියන්න. අනික මේක මේ තිග්ගුණ දෙයකට අදිශයක්. අදිශයක් කියන්නේ සාමාන්‍ය ඉලක්කමක් එන්නේ. දෛශිකයක් නම් යටින් ගලන් ගහලා එනවා. දෛශිකයක් කියලා ගන්නවා. දෛශිකයක් කියන්නේ මොකක්ද කියලා දැන් කියලා දීලා තියෙනවනේ. අදිශයක් කියන්නේ මොකක්ද කියලා දීලා තියෙනවා. ඒක තිග්ගුණේදී අදිශයක්. ඇයි ඒ මාපාංකය කියන්නේ මොකද්ද? මේ ඒකේ විශාලත්වය 5 නිව්ටන් වුණා 5 නිව්ටන්. මෙයා මාපාංග කියන්නේ විශාලත්වය. cos θ කියන්නේ ඉලක්කම. එතන මේ ඔක්කොම ඉලක්කම් තුනක්. මාපාංගය කියන්නේ ඉලක්කමක්. මාපාංග වේ කියන්නේ විශාලත්වයෙන් ඉලක්කමන්නේ. cos θ කියන්නේ ඉලක්කමක්. හරි ඉලක්කම් තුනක ගුණිතය මොකද්ද? මෙතන තියෙන ගුණිතය හරි. මාපාංගය වැඩි කිරීම මාපාංගය වැඩි කිරීම cos θ. ඒ ගුණිතය මොකද්ද? ඉලක්කම. ඒක නියතයක්. ඒ හින්දා මොකක්ද දෙන්නේ? නියතයක් මොකද්ද? අදිශයක් වෙනවා. එතකොට මේ දෙන්න දෛශික එයාගේ තිග්ගුණිතය ගත්තම වෙන්නේ අදිශයක්. හරි. ඒක ලියන්නකො. තව ලකුණක් දාලා දෛශික දෙක විහිදෙන විට ඒවා අතර කෝණය θ වේ. දෛශික දෙක විහිදෙන විට ඒවා අතර කෝණය θ වේ. ඊළඟ තව ලකුණ දාලා ලියන්න දෛශික දෙකෙහි තිග්ගුණිතය අදිශයකි. දෛශික දෙක තිග්ගුණිතය අදිශයකි. තුන්වෙනි එක ලියන්න එකිනෙකට ලම්බක දෛශික දෙක තිග්ගුණිතය ශූන්‍ය වේ. හරි දැන් මේ සූත්‍රය බලුවම මොකක්ද වෙන්නේ? මේ සූත්‍රය බලුවම මේ දෙන්න අතර කෝණය කියලා කියන්නේ මේ එකිනෙකට ලම්බකයි නම් කෝණය කියන අංශය මේක A මේක B. මේ දෙන්න අතර කෝණය මොකද්ද? අංශක 90යි. හරි ලම්බක වුණාම අංශක 90ක් වෙනවා. cos 90 මෙතන වැටෙන්නේ. ඒතර මෙයාට විශාලත්ව දෙක තිබ්බට වැඩක් නෑ. මෙයා cos 90 බිඳුවයි. cos 90 බිඳුවයි කියන්නේ මොකද්ද? මේක ඇල්ල බිඳුවක් වෙන ලම්බක දෛශික දෙක තිබුණේද ශූන්‍යයක් වෙනවා. හරි. ඒක තමයි කිව්වේ දී මොන ලියන්න යන්නේ. හරි. ඒකට ඒකට මෙහෙම ලියන්න. හරි මේ නෝට් එක පොඩ්ඩක් දාගන්න ඒකට පොඩි පොඩි වැදගත් පොයින්ට් එකක් තියෙනවා. ඒක මට කියලා දෙන්න ඕන. මේක A මේක B මෙන්න අණුව. නැති තුනිද ගත්ත මොකක්ද A.B මාපාංක A මාපාංක B cos අණුව. cos අණුව කියන බිඳුවයි. එහෙනම් මෙයා බිඳුවක් මේ. හරි. ඒක අපිට දැන් ගන්න පුළුවන් මේකේ ඔයා ගන්නවා x සහ y කියලා අපි ගන්නවනේ අර මෙයා පැත්ත i කියලා ගන්නවනේ. දෛශික විදිහට ගත්තොත් මෙයා එකිනෙකට ලම්බ කරලා ඉඳලා i කියලා ගන්නවනේ. එතකොට මේ දෙන්න හිතන කොයි හරි තැනක i.j හරි i.j ආවම කොහෙන්නේ? මාපාංක i මාපාංක j මෙයා දෛශිකනේ. ඒකද දෛශික දෙකක්. මේ දෛශික දෙක තිබුණට මේ තියෙන්නේ i.j මාපාංකයි මාපාංක j cos මේ දෙක අතර කොහොමද කියද? 90යිනේ. එහෙනම් මෙයා බිඳුව වෙනවා. i.j බිඳුව. හරි ඒක ලියා ගන්න ID. මේක ලියා ගන්න එක ලියන එක චුට්ටක් අඳගෙන ඕන මෙන්න මේක ලියන්න. i.j බිඳුවයි j. i බිඳුව. මම මේ දෙකම සමානව කරන්න. බිඳුව. මෙතන යටින් ඉලි ගහන්න එපා. අයියේ මෙහා දිශ. මේ සංඛ්‍යාවක් තියෙන දෛශිකයක් නෙමෙයි. හරි. කොලිය. හරි තව ලකුණක් දාලා ලියන්න. නිශ්චුන්න දෛශික දෙක තිගුණිතය
ශූන්‍ය වේ නම් ඒවා ලම්බක වේ. නිශ්ශූන්‍ය දෛශික දෙකක හරි නිශ්ශූන්‍ය දෛශික දෙකක තිග්ගුණිතය ශූන්‍ය වේ නම් ඒවා ලම්බක වේ. ඒ කියන්නේ ඔක්කො ගේමක් විතර පොඩ්ඩක් කියන්න මේ ලියන හැටි පොඩ්ඩක් පුරුදු වෙන්න ඕනේ. නිශ්ශූන්‍ය දෛශික දෙයක්. උතර අනිවාර්යයෙන්ම මේක මෙහෙම වෙන්න ඕනේ. එහා බේ කියන්නේ නිශ්ශූන්‍ය දෛශික දෙයක්. එයාගේ තිග්ගුණිතය බිඳුවයි කියලා කියනවා. ඔයගොල්ලෝ තාත්තේ හරි නිශ්ශූන්‍ය දෛශික දෙයක් එයාගේ තිග්ගුණිතය බිඳුවයි. අපිට කියන්න තියෙන්නේ එහා බේ ලම්බයි කියලා වෙන්න. මොකක්ද එන? A dot A මාපාංග A dot B වෙනවාද මාපාංග B cos theta. එතකොට නම් theta කියන්නේ A හා B අතර විහිදෙන කෝණය. හරි මෙහෙම ලියන්නේ අපි theta කියලා කොහෙන් හරි ගත්තම හරි මම මේ පොඩ්ඩක් කියන්නේ මේ දේවල් අර ලියන හැටි පොඩ්ඩක් පුරුදු වෙන්න හරි. මාපාංග B cos theta. දැන් මෙයා බිඳුවනේ හරි. අපි දන්නවා මාපාංගයේ අසමානයි බිඳුවයි. මාපාංග B අසමානයි බිඳුව. හේතුව මොකද්ද? දත්තේ තියෙනවා. A අසමානයි බිඳුවයි B අසමානයි බිඳුව. ඒ හිතම කොහෙන්නේ? මාපාංගයේ අසමානයි බිඳුවයි මාපාංග B අසමානයි බිඳුව. ඒතර මේ දෙක බිඳුවට සමාන නැහැනේ. එහෙනම් බෙදන්න පුළුවන්. cos θ සමානයි බිඳුව. දැන් සමානයි අහන්න පුළුවන්. මෙතන මෙයා බිඳුවම බෙදන්න පුළුවන් නේද කියලා. හරි. එහෙම බෙදන්න බෑ. අපි මෙයා යම්කි සමීකරණය වාරම දෙනවත් ඕක කරනවා. හරි. යම්කි සමීකරණය බෙදනවා නම් හරි. එයා බිඳුව වෙන්න බෑ. දැන් හිතන්න x වර්ග ධන 2x ධන එක සමානයි බිඳුව කියලා. මට මෙයාව x කියන එකෙන් බෙදන්න ඕනේ. x වගුරෙන් බෙදන්න ඕනේ. එතකොට මොකද දෙන්නේ? x ධන 2 ධන කියන්නේ x සමානයි බිඳුවයි. මෙහෙම ඇත්තටම බෙදන්න බෑ. අපි දන්නේ නැහැ x වලගේ සමාන බිඳුවක් වෙන්න පුළුවන්ද කියලා මේකේ. දැන් මෙයා විසඳුවම මෙයා සමීකරණයක්. මේ සමීකරණය විසඳුවම x වලගේ බිඳුවක් වෙන්න බැරිද? වෙන්න පුළුවන් නේ. සමානට උත්තරේට බිඳුව තියෙන්න පුළුවන්. එහෙනම් අපිට මෙහෙම බෙදන්න බෑ. අපි දන්නේ නැහැ උත්තරේ මොකද්ද කියලා. හරි. මෙහෙම ලියනවා නම් බෙදනවා නම් බෙදලා ගන්නවා නම් මෙහෙම බෙදනවා නම් ඉස්සරහින් ලියන්න ඕනේ x සමානයි බිඳුවයි කියලා. තේරුණාද? කියන අපි මේ බෙදද්දිම යාව තීරණය කරන x සමානයි බිඳුවයි කියලා. කියන්නේ මේ සමීකරණ දෙක දෙකක් හරි මෙහෙම බෙදුවම මේ සමීකරණය වෙනස් වෙනවා. ඒක මොකද්ද? මෙයාට එන්න පුළුවන් අගයන් වලින් බිඳුව කියන එක නැති වෙනවා. ඒක සමීකරණ දෙකක්. තේරුණාද? කියන්නේ මෙයාට එන්න පුළුවන් සමාන බිඳුව ඉන්න පුළුවන් මෙයාගේ විසඳුම් දෙකක් තියෙනවානේ. දැන් x සමානයි බිඳුව x සමානයි 1 කියලා ගන්නවා. මෙතනට ගියාම මෙයාගේ අනිවාර්යයෙන්ම මෙයාට විසඳුම් දෙකක් තියෙනවා. හදිස්සියක x සමානයි බිඳුව කියලා විසඳුමක් ආවොත් ඒක වෙන්න බෑ. අපි මෙතනදී ආරම්භ කියලා x සමානයි බිඳුවයි කියලා. හරිද? මේ බෙදන්නේ x සමානයි බිඳුවයි කියලා හිතන්න. මෙහෙම එකක් ආවොත් x සමානයි බිඳුව කියලා අපි කියන්නේ x සමානයි බිඳුව නිසා ලියන එක. ඒකට පොයින්ට්. අන්න ඒව නෑ වැදගත්. හරි. p වලට සෑහෙන වැදගත්. ඔක අපි නිකන් සාමාන්‍ය විදිහට බෙදන්න බෑ. අපි බෙදනවා නම් අනිවාර්යයෙන්ම දැනන් ඉන්න ඕනේ මෙයා එක්කෝ මෙයා බිඳුව වෙන්න බෑ කියලා. එහෙම නැත්නම් අපි බෙදනවා. අපි කරනවා මෙයා සමානයි බිඳුවයි කියලා. ඒක උත්තරේට සමානයි බිඳුව ආවොත් සමානයි බිඳුවක් කියලා මොකක් හරි ආවොත් අපි දැනගන්න ඕනේ මෙතන පොයින්ට් එක මතකේ තියෙන්න ඕනේ. හරිද? හරි. මම කිව්වා එතකොට දැන් මෙතන මෙතනත් මේ පෙන්වලා තියෙන්නේ. අපි මෙහා බෙදන්න කලින් කියන්න ඕන මොකද්ද? මේ දෙන සමානයි බිඳුවයි කියලා. cos θ සමානයි බිඳුව. හරි. එනිසා මොකෝ වෙන්නේ? t සමාන අංශක 90. ඒ නිසා a හා b ලම්බකයි. හරි. මම විනාඩි 10ක 15ක පොඩි වීඩියෝයක් පස්සේ දාන්න මොකක්ද සාධාරණ එකයි සමීකරණ එකයි ප්‍රස්තාර එකයි වෙනස උදලා මොනවද හරි ඒක අනිවාර්යෙන් දාන්න මොකද ගොඩක් අය දන්නේ නැහැ මොකද්ද සමීකරණයක් කියන්නේ මොකද්ද يعني ප්‍රස්තාරයක් කියන්නේ මොකද්ද ඒක කියන්නේ සිතයක් කියන්නේ මොකද්ද සාධාරණයක් කියන්නේ මොකද්ද ඒක ගැන ලොකු අවබෝධයක් නැහැ මම මෙතන දැන් කියලා දෙන්නේ නැහැ නේද පොඩක් වර්චස් වෙනවා මම ඒක වෙන පොඩි විනාඩි 10ක 15ක විතර වීඩියෝ එකකින් දාලා කියන එක අනිවාර්යෙන් බලන්න ඒක බැලුවොත් පස්සේ තේරෙන්නේ මොනවද මේ සමානව වල පරණ ගත්තු තැන් හරි ඉතින් මම අනිවාර්යෙන් දාන්න වීඩියෝ එකේ හරි එතකොට ඒ උපු කිරීම කරා එතකොට ඊළඟට තේරුණානේ يعني දෛශික දෙකක් ලම්බකයි නම් එයාගේ තිත්ගුණිතය බිඳුවයි තිත්ගුණිතය අදිශක බිඳුනා නම් එයා දෙන්න ලම්බකයි හැබැයි එහෙම වෙන්න බෑ ඒ අසමානයි බිඳුව වෙන්නත් ඕනේ d අසමානයි බිඳුව වෙන්නත් ඕනේ හරි ඊළඟට තර ලකුණක් දාලා ලියා ගන්න යම් දෛශිකයක් එම දෛශිකයෙන්ම තිත්ගුණිතය ගත්තිට යම් දෛශිකයක් එම දෛශිකයෙන්ම තිත්ගුණිතය ගත්තිට විශාලත්වයේ වර්ගය ලැබෙයි හරි ඒ කියන්නේ වෙන එකම දෛශිකය එයාගෙම තිත්ගුණිතය ගන්න. يعني මේ දෙන්න අතරම නිකන් අර්ධයක්ීමක් නෙමෙයි කරේ. අවුලක් නැහැ. හරි. මේ දෙන්න අතර තිත්ගුණිතය ගන්න. ඒතර මොකෝ ඉන්නේ මාපාංක A
මාපාංක A මේ දෙන්න අනිවාර්යයෙන්ම එකිනෙකා මතන තියෙන්නේ නේ සමාන්තරයි. දෙන්න අතර කෝණය බිඳුව න cos බිඳුව. cos බිඳුව කියද? 1යි. එහෙනම් මාපාංක A වර්ගයෙන් ඔබලා හරිද? ඒතර ඒ කියන්නේ මොකද්ද? මාපාංකයේ වර්ගයෙන් යම් කිසි දෛශිකයක් එයාගෙම තිබුණේ දෙගත්තොත් එයාගේ මාපාංකයේ වර්ගයෙන්. ඒක දන්නව අපිට ගොඩක් කරලා භාවිතාව වෙන එකක් තමයි i තියෙන්නේ. එහෙනම් i dot i ගත්තම මොකද? මාපාංකයි cos බිඳුව. i කියන්නේ ඒකක දෛශිකයක්. එයාගේ මාපාංක 1යි. ඒක වැඩි කිරීම cos බිඳුව කියන්නේ 1යි. උත්තරේ 1යි. j dot j ගත්තා උත්තරේ ඕනේ දෙන්නේ 1යි. එයත් මේ විදිහම j cos බිඳුව උත්තරේ 1යි. ඒක දෙක ලියන්න. මම වැදගත් ටික තමයි i dot i j dot j කලින් කරා i dot j බිඳුවයි j dot i බිඳුව මේ හතර වැදගත්. හරි මේ දෙන්නයි වැදගත්. පැහැදිලි වැදගත්. හරි ඒක ලියගන්න. තවත් පොඩි වැදගත් දෙයක් තියෙනවා. තරලකුණක් දාලා ලියා ගන්න. යම් දෛශිකයක් ඒකක දෛශිකයක් සමග කියන්නේ ඕනෑම දෛශිකයක් ඒකක දෛශිකයක් සමග තිත්ගුණිතය සැලකුව විට මේ දෙන්න අතර තිත්ගුණිතය සැලකුව විට එම දෛශිකයේ විශාලත්වයේ ඒකක දෛශිකයේ දිශාවට විභේදන කොටස ලැබේ. අය යම් දෛශිකයක් ඒකක දෛශිකයක් සමග තිත්ගුණිතය සැලකුව විට එම දෛශිකයේ විශාලත්වයේ ඒකක දෛශිකයේ දිශාවට විභේදන කොටස ලැබේ. හරි ඊළඟට තේරෙන්නේ මෙහෙම මෙන්න A කියලා දෛශිකයක් තියෙනවා. හරි. එයා එකක දෛශිකයක් නෙවෙයි. මම ගන්නවා E hat කියලා එකක දෛශිකයක්. මේ දෙන්න අතර කෝණය θ. හරි. මම මොකද කරන්නේ මේ දෙන්න අතර ගුණිතය ගන්න තමයි කියන්නේ. හරි. සමානව මාපාංක A මාපාංක E cos θ ගන්න මාපාංකයේ අපි දන්නේ නිසා මාපාංක E කියන්නේ අපි කොහොනේ එකක දෛශිකයක් කියලා මේ මෙයා ඒක හැඩ දාලා ඉන්නේ ඒක හරි ඒකක දෛශික. එයාගේ මාපාංක 1යි. cos θ. උත්තරේ එන්නේ මාපාංක A cos θ. එතන මොකක්ද කියන්නේ ඉතින් මෙයාගේ දේවල් ගණන් වල දැක්කම පොඩ අයිඩියා එකක් විතරක් එන්න ඕන මොකද මොකද්ද? මේක ඇත්ත කියන්නේ කියලා. මා A කියන දෛශිකයක් ඒකක දෛශිකයක් එක්ක තිබුණේ ගත්තොත් එයාගේ දැන් මෙයාගේ විශාලත්වයේ මාපාංක A මෙතන මාපාංක A නේ cos θ කියනවද? මෙතනින් දාමු මෙතන දුර තමයි මාපාංකයේ cos θ. විශාලත්වයෙන් නේ දෛශිකයක් නෙමෙයි මාපාංකයේ cos θ කියන්නේ මෙයාගේ විශාලත්වයෙන්. හරි මොකද වැදගත් වෙන දැන් තියෙනවා හරි. හරි එන්න ඔබ ලියන්න. ඊළඟට තරලකුණක් දාන්න වෙන තිග්ගුණිතය න්‍යාය දේශ නියමයේ තෘප්ත කරයි. න්‍යාය දේශ නියමය කියන්නේ වචන වලටවත් නෑ. මෙහෙම තියෙනවනම් මෙහෙම ලියන්න. ඔප්පු කරන්නේ කොහොමද? left hand side ලියමු. මාපාංක A dot B මාපාංක A මාපාංක B cos θ. දැන් θ ගන්නකොට උදේ ගන්න බෑනේ. එහෙනම් මෙයා B මෙයා A ගාන අදාගෙන යනකොට තමන්ට නොගත්ත දැන් දේවල් තියෙනවා නම් ඒවා මේ විදිහට අරගෙන යන්න. කටපාඩම් කරගෙන මේක ලියනවා මෙයා ලියන්න ඕනේ කියලා එහෙම කතාවක් නැහැ. ඔයා ගාන හදාගෙන යනකොට ඔයාලට තේරෙනවා ටීට් එක ගත්තා. ඒ ටීට කොහෙන්ද ආවේ? එයාව මොකක්ද කියලා අර්ථ දක්වන්න. වචනෙන් අර්ථ දක්වන්න ඕනේ. නැත්නම් දත්තයකින් ආවේ කියලා කියන්න නැත්නම් මේ විදිහට හදලා පෙන්නන්න ඕනේ. හරි. මාපාංකයේ මාපාංක B cos θ නේ. ඒ වගේම right hand side ගන්නවා. නැත්නම් එහෙම ඕනේ නැහැ. න්යායෙම ගමු. නෑ right hand side ගමු. මේ දෙන්න මාරු කර දැහැමි. අවුලක් නෑ. මෙයාගේ දෙන්න මොකද්ද? B dot A සමානයි right hand side. හරි. ඒ විදිහට පොයින් ගානේ හිතලා ගන්න ඉතින් හරි. ඊළඟ තරලකුණක් දාලා යන දෛශිකවල තිග්ගුණිතය විඝටන නියමය තෘප්ත කරයි. මම ගෝවා මේ වචන වැදගත් නෑ. හරි. විඝටන නියමය කියන්නේ මොකද්ද? මේ තිග්ගුණිතය කියන්නේ නේ. A dot B ධන C. දැන් හිතන්න මේ ගුණිතයක් කියලා හරි මේ තිග්ගුණිතය. සාමාන්‍ය ගුණ කිරීමක් නෙමෙයි. ඒක ලියන්න පුළුවන්. A dot B ධන A dot C. බලන්න අර සාමාන්‍ය ගුණිත විදිහට තමයි හැසිරෙන්නේ. ලියන විදිහ ඒ විදිහමයි ලියන්නේ. මෙයා A B A වැඩි කිරීම B ධන A වැඩි කිරීම C ආකාරයෙන් වල ඩොට් තියෙන්නේ. ඒතකොට මේ දෙකේ තිබුණේ එනම ගත්තා ධන
මේ දෙන්නේ තිබුණේ එනවා ගත්තා. හරි. මම පොඩ්ඩක් උඩට ගන්න මොකද්ද කිව්වේ මේක වැදගත්. කොහොම ලියන්න පුළුවන්. මෙහෙම තිබ්බොත් ඒ අකුණ කීලිට අර මෙහෙම ලියන්න පුළුවන්. හරි. සෑහෙන වැදගත්. හරි. ඒක ඔප්පු කරන්න යන්නේ නැහැ. ඔප්පු වීම තේරුමක් නැහැ. ඉතින් මේ වෙනවනේ මේ විභාග ක්වෙරින් අහන්නේ නැහැ. හින්දා මේක ඔප්පු කරන්නේ නැහැ. හරි. දැන් ඊතරම් විකරණීයමේ සංගঠনීයමේ කියන්නේ ඊට අමතරව දැයිකල පොඩි පොඩි සුළු ක්වෙරින් කරන්න යන්නේ චුට්ටක් මම දැන් කියලා දෙන්න යන්නේ. හින්දා බලන්න 37 එක අවුලක් නෑ. එක කියන්නේ විකරණීයමේ a.a එක කරමුකෝ බලන්න. පළවෙනි එක බලන්න. ඒක සුළු කරලා ගන්න. a දන්න b ගහ කිතාව පල්ලෙහාට සුළු කරන්න. ඒතකොට a දන්න මෙයා ගුණ කරා ගන්න a.b මම මේ ගුණ කරනවා කියන්නේ තිබ්බුනේ හරි. ඊට මාපාංක a මේ දෙන එකම දැයිසියක් නේද? බිඳුවයි. දන්න a.b මම a දන්න ඒ මාපාංක b cos θ ගන්න යන්නේ නැහැ. හේතුව මම θ එක මෙතන වැඩකුත් නැහැ. මෙතන ඉන්න ආරම සුළු කරන්න බෑ මෙයා. මේ θ දන්නේ නැහැ නේ. මෙයාගේ කෝණය දන්නේ නැහැ මේක සුළු කරේ. හිතලා ගන්න හරිය මෙයාව සුළු කරන්න යන්නේ නැහැ. හේතුව මෙයාගේ මාපාංකය දන්නේ නැහැ. මෙයාගේ මාපාංක b දන්නේ නැහැ. මෙයා අතර කෝණය රාගයක් නැහැ සුළු කරලා ගන්න බෑ. එහෙනම් මෙයා තේරුමක් නැහැ සුළු කරන්නේ. මෙයාව සුළු කරන්න හිතුනේ මම දන්න මේ දින අතර කෝණය දන්නවා. මේ වගේ අවස්ථාවක මාපාංකයේ වර්ගය කියලා දන්නවා. හරි. නොඉන්නම ලියුව. පොඩි ගානක්. ඊළඟ බලනෝගේ 4 මේක දන්න b dot c ඍණ dot b ඔයාට ඕන නම් c මේ තරම් ලියන්න පුළුවන්. අවුලක් නැහැ. dot product එකේ දෙපැත්ත මාරුවාට අවුලක් නැහැ. හරි මම වල එහෙම කරන්නේ නැහැ. සමහරට ලියන්න. a dot b දන්න b dot c ඍණ a dot b මේ ඍණ වෙනවා. නම් ඍණ වෙනවා. මේ c dot t විදිහටම ලියන්න. c dot b so ආදන්නවා මෙයා මාරු ගන්න පුළුවන්. b dot c එහෙම ලියමු. මෙයා මාරු ගන්න පුළුවන් දෙන්න. b dot c dot b b dot c මාරු කරලා මෙයාට මෙයා කැපෙනවා. කැපෙනවා. දුවට දෙනවලද යන්නේ ඒකත් එලලා දැයි කියලා. c ඍණ b ඔක තමයි අන්තිම උත්තරේ. මෙයාගේ පොඩි සුළු කිරීමක් මම කරන්නට කියලා දුන්නේ. ඒතකොට මෙහෙමයි. දැන් මෙතන මේ කැපුවට විභාගෙට කපන්න යන්න එපා. ඇයි ඒ? මෙහෙම කපන්න බෑනේ. මේ කපනවා කියන්නේ ඇත්තටම කියන්නේ ලියන්න ඕනේ නැහැ කියන එක අදහස් එන්නේ. ඉතින් කපන්න. හරි. එක පැන්සලෙන් කපන්න පස්සේ මකලා දාන්න ඉතින් කපන්න පුරුදු වෙන්න. හරි. දැන් මම කපලා දෙන්නවා ඔයාලට තේරෙන්න. හරි. 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 දැන් 37 පහක් පොඩ්ඩක් කරමු. මොකද මේ ටික අනිවාර්යෙන් එන ගණන්. මේ වෙනවා. හරි. මේ වෙනවා මේ සුළු කිරීම ඕනේ නින්ද අනිවාර්යෙන් කරමු පොඩ්ඩක්. sorry. a ඍණ b dot a ඍණ b. හරි. දැන් මෙයාත් සාමාන්‍ය විදිහට ගුණ කරන්න තියෙන්නේ මෙයාගෙන් මෙයා ගුණ කරමු. හිතන්නකෝ මෙතන දීපේ යම් නිකන් දැයිසිකයක් කියලා. හරි. ඒකට මට පුළුවන් මෙයාගෙන් යම්ගේ දැයිසික දැන් අර a dot b ඍණ c වගේ නෙමෙයිනේ. මම මෙයාගෙන් මෙයා ගුණ කරා වගේ මෙයාගෙන් ගුණ කරමු. ඒකට මොකක්ද වෙන්නේ? හරිද? ඍණ b. හරි. එතන මෙයාගෙන් ගුණ කරගෙන යපුවා. එහෙනම් a dot a ඍණ a dot b ඍණ a dot b ඍණයෙන් දාන වෙනවා b dot b. හරි. මෙයාට හරි. මෙයාට එනවා a dot a ඍණ 2යි a dot b ධන b dot b. මොනවද උත්තරේ එන්නේ? ඇත්තටම මෙහෙම කරන්න ඕනේ නැහැ. දැන් මම මෙයා තමයි විඝටන නියමය. හරි. මේ භාවිතා කරන දේ පොඩ්ඩක් තේරෙන්නේ මෙහෙම තමයි එන්නේ. ඒ වුණාට ඇත්තටම සාමාන්‍ය විදිහට කරන්න පුළුවන් a dot t ඍණ a dot b ඍණ b dot a dot b dot t සමානයි ඍණ ධන b dot b. සාමාන්‍ය විදිහට මෙයා ගුණ කිරීම මෙයා ගුණ කිරීම මෙයා ගුණ කිරීම මෙයා ගුණ කිරීම මෙයා. හරි. ඒ විදිහට ගාලා ගන්නත් පුළුවන්. මම නිකන් අර උපු කිරීම පෙන්නුවේ. හරි. ඒතකොට දැන් මෙහෙමයි ඉතින්. මෙහෙම ලොකුට සුළු කර යන්න ඕනේ නැහැ. ඔයා දන්නනේ මොකද්ද මේ a ඍණ b ගේ සම්පූර්ණ වර්ගයනේ. මොකක්ද එන්නේ? a වර්ග ඍණ 2ab
ධන b වර්ගනේ. ඒක ඔයා දැනගන්න ඕනේ මෙයාට අදාළ ඉතින්. දැන් මේක ඉතින් හිතලා පට ගාලා a.a දින 2a.b ධන b.b කියලා දාගන්න. හරි. තිග්ගුණිතේ ඒක වර්ණ ගන්න එපා. ඔයා මේක භාවිතා කරලා තිග්ගුණිට කරලා ගන්න පට ගාලා. හරි. එතකොට ඊළඟ a දින b තිබ්බන a දින b dot a ධන b. ඔයා මේක සුළු කරගෙන ඉන්න ඕනද? ඔයා ගන්න මේ a දින b ධන b කියන මොකද්ද? වර්ග දෙක අන්තරේ. a වර්ග රින b වර්ග. එහෙනම් මොකක්ද එන්නේ? a dot a රින b dot b. තේරුණාද කියන්නේ? අන්න ඒක වැදගත්. හරි පට ගාලා ලියන්න. ඕනනම් මේක සුළු කිරීම කරලා ලියනවා දැනගන්න ඕන අන්තිම උත්තරේ මේකයි කියලා එන්නේ. මෙතනින් ගියා ඊට පස්සේ සාමාන්‍ය සුළු කිරීම දාගෙන යන්න ඕන. හරි දැන් ඒතකොට මෙහෙමයි. දැන් තිග්ගුණිතේ කියලා දීලා ඉවරයි. උනට ගණන් හදලා මෙයාගේ භාවිතාව වෙන හැටි ආකාර පොඩ්ඩක් කියලා දෙන්න ඕනේ. ඒ ටික තමයි වැදගත්ම ටික. මම අර තිග්ගුණිතේ කියලා දින ඇත්තටම මාපාංගේ කොස්ටීට කියලා දෙන්න විතරයි. ඒතකොට ඒකේ භාවිත තමයි ගණන් වලට විභාගෙදී අහන්නේ. ඒතකොට ඒ ටික තමයි වැදගත් වෙන්නේ. ඒ හින්දා බලන්න 40 වෙනි ගාන 40 වෙනි ගානේ තියෙනවා a හා b දෛශික දෙක තිග්ගුණිතේ a.b අර්ථ දක්වන්න. ඒක අර්ථ දක්වන්න යන්නේ නැහැ. ඔයා දන්නවා මාපාංග b කොස්ටීට. ඒකට පෙන්නන්නේ කොහොමද? මේ විදිහට අන්නලෝනේ පෙන්නන්න. මාපාංග b කොස්ටීට. හරි. ඔය විදිහට පෙන්නන්න ඕනේ. ඒක පෙන්නලා OAB ඒක රේඛීය නොවන දෙබින්න ලක්ෂ 3කි. හරි. මම අනවා වෙන්නේ නැහැ. OAB. ඊට පස්සේ කියනවා OAOB නේ අනිවාර්යයෙන්ම මෙතන O දාගෙන මෙයා A මෙයා B. AB ही मध्य लक्ष्य C ගේ. AB ගේ මධ්‍ය ලක්ෂ්‍ය C. හරි. C වේ OAA මම මෙතන A දා ගන්නවා. මෙතන B දා ගන්නවා B. OC හා BC. OC මේ තියෙන්නේ ඊළඟට කියන BC. දෛශික A හා B මගින් යනවා. මුලින් OC වෙන ඔන්නේ පැත්තේ OC වල මේ පැත්තට දාගෙන යනවා පළල දිග. OC දෛශික කියන්නේ OA ධන AC. OA කියන්නේ A දෛශිකය. AC කියන්නේ මේකේ මධ්‍ය ලක්ෂ්‍යනේ. එකට එකයි. එන භාගයයි AB. AB කියන්නේ අපට ලියා වියසන ලියන්න ඕනේ නේ. AO ධන OB. මේක කලින් කරා කලින් වීඩියෝ එකේ AO කියන්නේ ඍණ OA. ඍණ A ධන B. භාගයක් වඩනහම භාගයයි මේ දැන් විසඳු කරන්න හරි සාමාන්‍ය සුළුගේ මෝල් එක 5 4 කරනවා. හරි. භාගයක් වඩනහම භාගයයි A වෙන භාගයයි B. ඔය තමයි OC. ඊළඟට BC. හරි. මම BC මෙතන 4. BC වලට BC කියන්නේ භාගයයි BA. BC කියන්නේ BA ගෙන් භාගයයි. BA කියන්නේ BO ධන OA. ඍණ OB ධන මම පේනවා ලියන හැටි. OA මෙයා ඕන එකපාරට නෙවෙයි දාන්න මේ විදිහට ලියලා තමයි ගන්න. ලොකු ගාන ගන්න එකපාරට දාන්න මේ පොඩි ගණන් වල දාන්න එපා. ඒ භාගයයි හරි A ඍණ B මම මේක මාරු කරන එකපාරට මේක ඍණ B භාගයයි A ඍණ B. හරි. කොහොම තමයි BCA. හරි ඊළඟ ගානේ කියලා දෙන OC dot OC වන්නේ කියලා. එයා භාගයයි ඒක OC කියන්නේ භාගයයි A ධන B. dot භාගයයි A ධන B. හරි. තෝරා දන්නවද දන්නේ? මේ බලමු 2යි A dot 4යි B. මේ දෛශික දෙකක් නේ. මෙයාගේ ඩොට් ගත්තොත් මොකද වෙන්නේ? 2යි A ගේ මාපාංකය 4යි B ගේ මාපාංකය cos θ නේ. හරි. ඒ කියන්නේ මොකද්ද? මට මෙයාගේ මාපාංක වල දෙකේ ඉඩ ගන්න 4 ඉඩ ගන්න 8ක් එනවා.
8යි AB cos theta. එතන මෙයා ලියන්න පුළුවන් A dot B. එනවාද 8යි A dot B ලියට හැන්නේ. ඒ කියන්නේ දෙවරක් 4 8යි. දෙවරක් 4 8යි A dot B. කියන්නේ මේ දෙන්න මෙතන තියෙන සංගුණ දෙක තුන කරන්න පුළුවන්. හරි. ඒ කියන්නේ මොකද්ද? මේ දෙන්න අතර සංගුණ දෙක තුන කරන්න පුළුවන්. හිතන්න දැන් මේ ඍණ දෙක තිබ්බොතින් මෙයා ඍණ 8 වෙනවා. හරි. එහෙම හිතලා හිතන්න එපා මෙතන ඍණ 2යි දැම්මම ධන 2යි ධන 2 නේ දෙන්නේ. ඉතින් 4වත් එක 8යි. ඒක හිතන්න එපා. හරි. ඇයි මේ ඍණ 2යි 4යි B අතර කෝණය තියෙන්නේ cos θ. සුළු කෝණයක් මහ කෝණයක් වීම අනුව මෙතන ඍණ එනවා නම් අපි ඍණ 8 දාගෙන ඍණ 8යි A dot B කිව්වම හරි. මේ θ එකෙන් එක්ක මේ ඍණ නැති වෙනවද? ඒ දේවල් ඒකෙන් තීරණය වෙනවා. මම පොඩ්ඩක් වැඩිපුර හිතන කෙනෙක්ට මේ කිව්වේ නැත්නම් සමහර අය දන්න පුළුවන්. මෙතන ඍණ ආවෝදි මෙතන දාන්න බෑ නේද? එහෙම හිතලා බලන්න පොඩ්ඩක් මොකක්ද වෙන්නේ කියලා. මොකද මේකේ මාපාංග ගත්තම දෙක තමයි එන්නේ. ධන 2 4 2 8යි. හරිද? 8යි. හරිද? ඒක කොහොමද තමයි එන්නේ. ඒකට මෙයා අපිට උනන් ලියන්න පුළුවන්. ඍණ 8යි A dot B. හරි. බයනතු ලියදයින්ද බය වෙන්න එපා. ඒ වලට ඒක කෝණයෙන් තමයි ඍණ ගන්න තීරණය වෙන්නේ අන්තිමට. හරි. හරිද? මේක හරි. මම පොඩක් කිව්වේ නියම් පොඩක් පැහැදිලිව පොඩක් බලමු ඔයාලට තේරෙනවා. මේක ලොකු ප්‍රශ්නයක් වෙන කෙනෙක්ට තමයි පොඩ්ඩක් ඒක කිව්වේ. නැත්නම් ඒක වැදගත් නැහැ. නිකන් සාමාන්‍ය දේ උණු කරා. එතන මේ දෙන්න අතර දෙක කතේ හතරෙන් ගයි කියලා. හරි. A දන B dot A දන B. හතරෙන් එකයි. මේ ඇවිල්ලා A වර්ග දන B වර්ග දන A වර්ග දන 2යි AB නේ. A දන B වර්ගෙන් 2යි AB දන B වර්ග. ඊළඟ වෙන කරලා ලියන්නේ මොනවද? හරි මේක මාපාංකයේ cos බිඳුව දන 2යි. මෙයා වැඩක් නැහැ නේද? ඊට ගන්න නැහැ. අර මාපාංක B cos බිඳුව. ඒක හතරෙන් එකයි. මාපාංක A වර්ගයේ දන 2යි A dot B. හරි. A dot B දන මාපාංක B වර්ගය. ටිකක් හිමින් යන්න මොඩ අසනීපයක් වෙනින් වල එකපාරට හයියෙන් කරගෙන පොඩ්ඩක් ලොකුවට වේගින් කරගෙන යන්න බෑ. මොකද සාමාන්‍ය නෝමල් විදිහට තමයි අද කරගෙන යන්නේ. හරි. මේන වැඩි හිතන්න එපා. හරි. ඔය එකක් හරි. උත්තරේ දැන් බලන්න. හරි. දැන් මේ පේනවද OA හරි. දැන් උතර ප්‍රශ්නයක් තියෙන ගානේ මාපාංක විදිහට නැහැ නේ. හරි. ඒතර මාපාංක A කියන්නේ OA දිග නේද? එහෙනම් ගානේ ඉන්නේ OA නේ. A වෙනකොට දාන්න OA. OA වර්ග දන 2යි A dot B දන මේක OB. ඒ උත්තරය යන්නේ OA විදිහටනේ. ඔය ගාන වර්ග ගන්න තේරුම් ගන්න මොනවද කියන්නේ? OA කියන්නේ මාපාංකය කියන්නේ මේ දෙන්නගේ විශාලත්වය. මට පුළුවන් OA කියන සංකේතයෙන් ඒක දාන්න. ඒක හරි. මේක මම එස් මට කියනවා BC.BC BC කියන්නේ භාගයයි A ඍණ B dot භාගයයි A ඍණ B. තමයි හතරෙන් එකයි A ඍණ B කියන්නේ A වර්ග A dot A ඍණ 2යි A dot B තන B dot B. හරි. හතරෙන් එකයි. මෙයා එනවා මාපාංකීය වර්ගය ලියලා ගන්න. හරි. මම අර කලින් ලියුවේ කොහොමද ලියනවා මම දැන් ලියන්නේ නැහැ මෙතන. මාපාංක B වර්ගය. මේ ටික ඕනේ. ඉංග්‍රීසි වල. දැන් අපි කියනවා ඒක ලියන්න. මෙයා OA වර්ගය ඍණ 2යි A dot B ධන OB ගේ වර්ගය. ඊට කියුවා දැන් අපිට කියන OA වර්ග ධන OB වර්ග සමානයි 2යි BC වර්ග ධන OC වර්ග. හරි. දැන් තව දෙයක් මම තරම් ආවේ නැහැ. මට මෙයාව ලියන්න පුළුවන් නේද? දැන් මේක පැත්තක් කරා. දැන් මේකේ දෛසික එකතු කිරීමක් නැහැ නේ. මේක සාමාන්‍ය එකතු කිරීමක් තියෙන OC ගන්න ඕනේ. මේක OC තියෙනවනේ. OC එන්නේ මෙතන.
එතන OC.OC කියන්නේ මොකද්ද? OC ගේ මාපාංකය cos බිඳුව. හරි. එතන OC ගේ මාපාංකය කියන්නේ OC dot sorry OC වැඩි කිරීම OC වර්ගය cos බිඳුව එකයිනේ. එතන මේ ඉන්නේ OC වර්ගය. ඒ වගේ මෙයාට ලියලා එහෙම. BC cos බිඳුව. එතන මෙයා BC වර්ගයෙන්. හරිද? ප්‍රශ්න තියෙනවා දැන් මේ බලන්න. මම මොකද්ද කරේ? එකම ජාතිය දෙන්නගේ තිබුණේ ගන්න කියලා දෙනින් ඉඳා. එයාට ආදේශ කළ AB වලින් එන එක මෙහෙම ගත්තා. ඊට අමතරව මෙයාවත් එනම ලියද හැන්නේ. එයාව මෙහෙම ගත්තා. ඒක ඕවි කියලා ගන්න අනිවාර්යෙන්ම දෙපැත්තම ගන්නවා. හරිද? ප්‍රශ්නයක් කරගන්න වාඩි දෙන්න පුළුවන්. අනේ මෙයා ඉලා ආදේශ කරේ මෙයා විතරයිද ගන්න ඕනේ කියලා. එහෙම එකක් නෑ. මෙයාත් දැයිශික දෙයක් නේ. මේ දෙන්න අතර ඕනේ දන්නවනම් මෙයා වෙන මොකක්ද ඇයි? එයා කියන්නේ එයා වෙන දැයිශික දෙයක් ඇතුළේ නේද ලියලා තියෙන්නේ. OC කියන එක OC මෙහෙම තියෙනවා. එයා ABS නේ වෙනම ලියලා තියෙනවා. ඒතකොට AD ඇතුලෙන් වෙනම ගත්තා. තිබුණේ දෙන්න. A හා B ගේ තිබුණේ දෙයක් ඇතුලෙන් වෙනම ගන්නවා. ඊට අමතරව OC තිබුණේ දෙයක් වෙනම ගන්නවා. හරිද? මෙහෙම ගණන් හදන්නේ. එතකොට ඒ දෙක හරිද? මේ දෙක එක්කව කරාම බලන්න. OC වර්ගය දැන BC වර්ගය තියෙනවනේ. මේ දෙක එක්කව කරාම එනවා. මේ දෙක එක්කව කරනවා. එතකොට OC වර්ග දන BC වර්ග හතරෙන් එකක් එළියට ගන්නවා. හරි දෙන්නගෙම හතරෙන් එළියට ගන්නවා. OA වර්ග දෙකයි OA වර්ග වෙනවා. ඍණ දෙකයි AB ට ධන දෙකයි AB කැපිලා යනවා. OB වර්ග දෙකයි OB වර්ගෙන්. එතකොට මේ දෙකට දෙක කැපෙනවා. භාගයයි OA වර්ග ධන OB වර්ග මේ දෙක එළියට ගන්න දෙක කැපෙනවා. උත්තරේ හරිනේ. මෙයා දෙකේ ගන්නවා. උත්තරේ දෙන්නේ OA වර්ග ධන OB වර්ග සමාන දෙවාරයක් OC ධන BC වර්ග. හරි. ඒක දැන් උත්තරේ. ඒ විදිහට තමයි ගන්නෙ. ඉතින් මෙහෙමයි. මෙතන පොඩ්ඩක් බලමු තේරෙයි. මෙන්න මේක පොඩ්ඩක් පටල ගන්නවා. දෙපැත්තම ගන්න පුළුවන්. හරි ඉස්සරහ ගණන් හදද්දී ওই විදිහට තමයි ගණන් හැදෙන්නේ. හරි. දැන් පොඩ්ඩක් අර තීරියක් ගන්න වෙනස් ආකාරයේ පොඩි ගණනක් කියනවා. මේක පොඩ්ඩක් හිතන්න තියෙනවා. හරි. එහෙනම් මේක ලියා ගන්නකොට ගන්න දැයිශික ක්‍රම භාවිතයෙන් cos A ඍණ B cos A cos B ධන sin B බව පෙන්වන්න දැයිශික ක්‍රම භාවිතයෙන්. ඒතර මොකක් දැයිශික දෙයක් දීලා තියෙනවද මේකේ? මොකුත් දීලා නැහැ. අපි දැනගන්න ඕනේ දැයිශික ක්‍රම භාවිතයෙන් ගණන් හදන්න. මම කලින් ගිය වීඩියෝ එකේ කරා කොහොම සමාන්තර රාශියක විකර්ණ සමච්ඡේදනය වෙන්නේ කියලා දැයිශික ක්‍රම භාවිතය. ඒක අපිට දීලා තිබ්බේ නැහැ දැයිශික මොකුත්. ඒකට අපි මේ විදිහට ගත්තා. ඉතින් මේ විදිහට මේක ගන්න තියෙන්නේ. ඉතින් මම දන්නවා තිග්ගුණිතෙන් තමයි මේක ගන්න යන්නේ. හරි විභාග ගන්න සමාන කියනවා තිග්ගුණිතෙන්ම තිග්ගුණිතේ වාගාකාරයෙන් පෙන්නන්න කියලා. එහෙම වුණත් ඔයා දැනගන්න ඕන හදන විදිය. හරි. එහෙනම් මම හදන්න බලන්න. හරි. මම දැයිශික දෙයක් ගන්නවා. මේක P දැයිශිකයේ 3 එක මේක Q. සමාන වෙන්න ඕනේ නැහැ. හරි. PQ දැයිශික දෙයක් ගන්න. හරි. P Q පොයින්ට් දෙයක්. මේක කැපිටල් Q දාන්න. හරි. ඉතින් මෙයාගේ දැයිශිකය P සමානයි. මම ගන්නවා මෙයා A. මෙයාගේ කෝණය A. මෙයාගේ කෝණය B. හරි. බලන්න දැන් මේ දෙන්න අතර කෝණය මොකද්ද? A ඍණ B. ඔන්න ඔක හිතාගන්නේ නැහැ පොඩ්ඩක් ගේමු. ඉතින් මේවා එනවා සංකීර්ණ සංඛ්‍යා ගණන් වල. ඉතින් හිතනවා මේ ගණන් වලට හදන්න බැලුවේ. දැන් බලන්න A ඍණ B කියලා ගත්තා නේද මෙයා? දැන් මේ දෙන්න අතර තිග්ගුණ දෙක ගත්තොත් A ඍණ B අහුවෙන්නේ. දැන් මෙයාගේ කෝණය A, මෙයාගේ කෝණය B දැයිශික දෙකේ මේ දෙන්න අතර කියන්නේ x අක්ෂයත් එක්ක කෝණය. හරි. ඒතකොට මෙයාගේ තිග්ගුණ දෙක ගත්තොත් මෙයාගේ මාපාංක ඒ දෙන්න අතර විහිදෙන කෝණය. දැන් මේ දෙන්න විහිදෙන්නේ මෙහෙරනේ. නේ? A ඍණ B එනවා. cos A ඍණ B එනවා. හරි. ඉතින් මම මෙහා විතර ගත්තා මේ කෝණය ගන්නව නම් මෙයාගේ විශාලත්වය R1 R2 කියලා ගමු. මාපාංකය හරි. මේක මොකද්ද? එතකොට OP ගේ
මාපාංකය R1 කියලා ගන්නවා. ඒක ලේසි නේද? OQ ගේ මාපාංකය R2 කියලා ගන්න. හරි. මට OP දැයිසිය ලියන්න පුළුවන් නේද? OP සමාන වෙනවා R1 cos A. මේ පැත්ත I නේ. මේ පැත්ත J. R1 cos A I ධන R1 sin A IG අස්වෙන් ලියුවා. හරි. ඒ වගේම ලියන්න OQ R2 cos BI ධන R2 sin BJ. මම මොකද්ද කරේ? OP OQ ලියාගත්ත R1 වලින් cos අර ඒ කොනේ ඒ ඇසුරෙන් IG දාලා කණ්ඩායමතලයක් විදිහට ලියුවා. හරි. මේ කණ්ඩායම මොකද්ද? R1 cos A R1 sin B දෙන දාගෙන ලියුවා IG ඇසුරෙන්. මෙයා R2 cos B R2 ඒක කණ්ඩායමක දෙක. හරි එහෙම ලියන්න. දැන් මම මොකද කරන්නේ? මේ දෙන්න අතර තිත්ගුණිතය ගන්න. මේ දෙන්න අතර තිත්ගුණිතය ගත්තම cos A එකේ තියෙනවනේ. කරන්නේ OP OQ ගන්න. තොර R1 දැන් මම බලන්න එයාගේ R1 එකට ගත්තා යන්නේ. sin A D dot R2 ඉඳලා දැන් මේකේ විහාර ඉතිහාසය J. දැන් මම තිබුණේ දෙයේ මේ දෙන්න එකට ගන්න පුළුවන්. R1 එකට ගිරීම R2. તો එනවා cos A I ධන sin A J dot සංගලන අදහන කොට cos I ධන sin BJ. ඒ වගේ මෙයා කියන්න පුළුවන් නේ. OP මාපාංක OQ මාපාංක cos ඒ දෙන්න අතර කෝණය A ඍණ B cos A ඍණ B යන සමාන. හරි. හරිද? එතකොට මෙයා ලියන්න ඕන OP මාපාංක කියන්නේ අපෝ R1 කියලා දාන්නේ. R1 එකට ගිරීම R2 cos A ඍණ B. එතකොට මෙයාත් වෙනවා R1 R2 මෙයාගේ මෙයා මොන කරා? තිබුණේ cos A cos B I dot I ධන cos A sin B I dot J ධන sin A cos B J dot I ආයක් කියනවා ධන J දහයි sin A sin B J dot D දැන් ගොඩක් ඈට පස්සේ දැන් මේ ඉඩම අදුනාම මෙතෙන් ලියුවම අවුල්ද කියලා හරවන. එහෙම වෙලාවට මොකද කරන්නේ? වරහන් ලොකුවට දාන්න. මෙයාවත් අහු වෙන්න වරහන් ලොකු කරනවා. කමන්නේ මෙතන පොඩියට දාලා දෙන්න පෑන් දැක්ස කරනවා. මේක මම මගල කියනවා. Tamanට ලියන්න බෑ කියලා දෙනවද? මෙයාව දාලා තිබ්බනම් එහෙම ලොකු කරලා ලියන්න අවුලක් නැහැ. මම මකන්න පුළුවන් ඉන්නේ මම මකනවා. දැන් තේරෙනවද කියලා මේක අහන්න පැහැදිලිව පේනවා. වරහන් භාගයේ සෑහෙන දෙයක් සුළු කිරීම වලදී. හරි? දැන් මම ගානවත් කරගෙන යනවා. ඒක පොඩ්ඩක් බලාගෙන ඉන්න උඩ තේරෙයි. හරි? R1 R2 කැපිලා යනවා. cos A පින B සමානයි මේ වරහන් වැදගත්ද? මේ වරහන් ගියාම වැදගත් නැහැ. I dot I ද මාපාංකයි cos බිඳුව එකයි. I dot J බිඳුව. ඇත්තටම මේ කාරක අපෝල යන්නේ පායනෝන්නේ. ඕනනම් පැත්තක I dot I බිඳුවයි කියලා පෙන්නන්න. I dot J පැත්තක කරලා පෙන්නන්න බිඳුවයි කියලා. සිල් ලියන්න පුළුවන්. මෙහෙම. I dot I සමානයි මාපාංකයි cos බිඳුව එකයි. I dot J සමානයි මාපාංක J cos අනුව බිඳුව. මෙයා දාන එක A මෙයා D. හරි. අතන ලියනවා A හා B ගෙන්
හරි දැන් මෙතන මේක බලන්න ඉන්නේ මෙහෙම දාලා ලියනවා cos A cos B ධන මෙයා බිඳුවනේ ධන බිඳුව ආදේශ කරන්නේ එක ධන බිඳුව ධන sin B sin B එක වහන්න එපා හරි ලියන්න මෙතනින් ලොකු හරක් දාලා A හා B ගේ හරි එතකොට මේ දෙන්න වගේ දාගලා දැන් මේ එක බිඳුව ආදේශ කරන් ගියේ මෙතන බිඳුව දාන්න ආදේශ කරනවා හරි ආදේශ කරන හැම එකටම වහන්න දානවා දෙක උත්තරේ නේද ඒක ලියන්නේ යම කීපාරක් ලියන්නම දෙකලා යන ටක් දාලා මේක පැත්තට ලෝ එහා බි දැම්මා ඉතින් වරහන් දාලා එහා බි දැම්මා පාඩ කැමති නම් මෙහෙම ඉඳ දිනවා මෙහෙම හරි දාලා පෙන්නන්න එහා බි ආව මොකක්ද කියලා හරි ඇයි මම එහෙම කරේ කියලා ආවට තේරෙන්නේ එතකොට මේක ආදේශ කරලා ගන්නම ආවෙන්න අනික මේ වරහන් වැදගත් අපි යම් කිසි තැනකට ආදේශ කරනවා නම් ඒ වරහන් දාන්නේ මට කරන්න දෙයක් නැහැ ඒක දාන්න වෙනවා හරි සමහර අය කියනවා මේක මහා බොළඳයි නේ සෑයෙන බොළඳ මොකද මේ බිඳුව කියන එක දාන්න දෙයක් නැහැ මෙයා අර මිනිස්සේ වල දෙන්න තේරුම් ගනිමින් කියනවා එහෙම බෑ එයාට පින්නන්න ඕනේ මේක මෙහෙම ඉන්නේ කියලා. හරි. අනිවාර්යයෙන් මේක දාන්න මට කරන්න දෙයක් නැහැ. හරි. බින්දුවනේ සමානලාට කරන්න තියෙන මේක ඉවර හැරි උත්තරේ. හරි. x වර්ග දාන්න. 2x දාන්න ඒක සමානයි බින්දුවේ x සමානයි බින්දුව ආදේශ කරන ලැබුමා ගන්න උත්තරේ ඉතන y කියලානේ. හරි. x සමානයි බින්දුව ආදේශ කරාම මොකද වෙන්නේ? එකයිනේ. y සමානයි එක කියලා කොහොමද ලියන්න බෑ වුණාට. හරි. මොකද කරන්නේ? y සමානයි බින්දුව අන්නම ගන්න වෙනවමයි. හරි. හේතුවකෝ බිඳුව ආදේශ කරයි කියලා තෙන්නන්න ඕනේ. මම කියන්නේ බලන එක මෙලෝඩියක් දැන්නේ නැති මිනිස්සු කියලා හිතාගෙන තමයි ගණන් හදන්න ඕනේ. හරි. ඒක මතක තියාගන්න. හරි. ගානක් ඉවරයි. දැන් මේක මට කියලා දෙන්න ඕනේ මොකද්ද? මෙන්න මේ අයිඩියා එක ගන්න ඕනේ. මේක දැයිසික විතරක් නෙමෙයි. මොකද කණ්ඩාංග ජ්‍යාමිතියෙත් සමහර තැන් වල එනවා. ඊට අමතරව සංකීර්ණ සංඛ්‍යාවල මේ ආකාරයේ ගැටලු වෙනවා. අනිවාර්යෙන් මේක කොට උඩට ගන්න මට පොඩි අයිඩියා එකක් දෙන්න ඕනේ. හරි. පොඩි ඇඩ්වාන්ස් එකකින් මේක අමාරු ගන්න ඊට වඩා පට්ටලීසි ගණන් ඉන්නේ විභාගෙට. හරි ඒක කරගන්න පුළුවන්. හරි. තව ගානක් තියෙන එක ලියාගෙන මට ඒක ඔප්පු කරලා කැමති කට්ටිය ප්‍රයිවට් මෙසේජ් එකක් දානවා බලලා ගන්න හරිද කියලා. මම මේක දැන් මෙතන කරන්න යන්නේ නැහැ. ලියාගෙන ගන්න දෛශිකවල තිග්ගුණිතය භාවිතේ. දෛශිකවල තිග්ගුණිතය භාවිතේ cos A ධන B cos A ධන B. එතන මෙතන cos A ධන B. සමානයි cos A cos B කියන sin A sin B බව පෙන්නන. ඒතර මේ රූප ඔක්කොම වෙනස් වෙනවා. හරි. ඒක හිතලා දාන්න ඇඳලා ගන්න ඕනේ මේ කියන විදිහට හිතන්න ඕනේ. දැන් මම මේක හිතලා දුන්නා. ඒ වාට බැලුමක් තේරෙන කියලා ඉසි කියලා. ඒත් අලුත් ගානක් ආවදී තමන්ම හිතලා ගන්න ඕනේ. හිතන විදිය තමයි වැදගත්. ඒකේ පුරුදු කරන්න මම ගාන දෙන්නේ. ඒක මට කරලා හැමෝම මට ප්‍රයිවට් මෙසේජ් එකක් දානවා බලලා කියන්න පුළුවන් විදිහට. හරි. ඒ ගාන අන්තිමට පස්සේ පුළුවන් වුණා මම හදලා එවන්න ඊට කලින් ඉවර කට්ටියට එවන්න. හරි. ඉතින් අනිවාර්යයෙන්ම හදන කට්ටිය මට මෙසේජ් එකක් දානවා ගාන දැන් මේක. හරිද? cos A දෛශිකවල තිග්ගුණිතය භාවිතයෙන් cos A ධන B සමානයි cos A cos B කියන sin A sin B බව පෙන්නන්නේ. හදලා එවන්න ගානේ. හරි. WhatsApp මෙසේජ් එකක් දාන්න. හරි. ඒතකොට මෙහෙමයි දෛශික ක්‍රම භාවයෙන් cos ප්‍රමේය, cot ප්‍රමේය, ඔය කියන්නේ අනුපාත ගණන් ඔය ඕන එකක් ඔප්පු කරන්න පුළුවන්. විභාගෙට ඉතින් එච්චර දුරට අහන්නේ නැහැ. ඒ උනාට ඉතින් පුළුවන් නම් try කරලා බලන්න කොහොමද ඔප්පු කරන්නේ කියලා. ඔයම තිබ්බම මට මම දාන්න කොහොමද ඔප්පු කරන්න කියලා. හරි. කට්ටිය තමන් ඔප්පු කරලා බලන්න. බලලා මට ඒවා නරකන අනිවාර්යෙන් මට ඒවන්න cos A ධන B එක ඊට අමතරව cot ප්‍රමේය. ඔයගේ cos ප්‍රමේය කරන්න cos A සමානයි මොකද cos A සමානයි B වර්ග වෙන C වර්ග වෙන A වර්ග බෙදීම 2යි BC. හරි. ඒක ඔප්පු කරලා ගන්න පුළුවන් cot තිග්ගුණිතේ. හරි. ඒකත් පොඩ්ඩක් try කරලා බලන්න තමන්ගේ දැනුමට ගන්න බලන්නේ. හරි. ඒ ඉතර තමයි අමතරව දැන් තව කරන්න දෙයක් හදමු. 41 වෙනි ගාන පොඩ්ඩක් බලමු. 41 OA සමානයි A OABC සමාන්තර රාශිය. OABC සමාන්තර රාශිය. OABC සමාන්තර රාශිය OAAB මේකට අපුරු මෙහෙම දෙන්නයි බාහිර කාණ්ඩ දෙනවා හරි OACB කියලා. මේක B. හරි. B
OC A හා B මගින් සොයන්න. මේ ඔය කියන විදිහට පට ගන්නවා තව ගන්න නැද්ද? OC සමානයි OA ධන AC. OA කියන්නේ AC සමාන වෙනවා AB ට. සමාන්තර රාශියකින් දෙන්න සමානයි. හරි. A ධන B. So BA OB BA BA කියන්නේ BO ධන BA කියන්නේ BO ධන OA BO කියන්නේ ඍණ OB හරි OA කියන්නේ A OB කියන්නේ B ඍණ B ඍණ B හරි ඉතින් පළවෙනි කොටස කියලා තියෙනවා A ධන B සමානයි A ඍණ B නම් A හා B අතර කෝණය සොයන්න මාපාංක A ධන B සමානයි A ඍණ B නම් A හා B අතර කෝණය සොයන්නලු. හරි. ඒතර එහෙම දීලා තියෙනවා. මෙහෙම නම්. ඒතර බලන්න මෙයාගේ ඉතින් ගාන උතර බලන්න හරි. ගාන මම තියෙනවා. මෙයාගේ මාපාංක සම්පූර්ණ වෙන්න නම් මෙයාගේ මාපාංක සම්පූර්ණ වෙන්නත් ඕනේ. මෙයාගේ මාපාංකය කියනෝනේ. ඒතර හිතන්නකෝ මම මෙයාගේ මාපාංකෙ එන්නත් ඕනේ. මෙයාගේ මාපාංකෙ එන්නත් ඕනේ ගානේ. සාමාන්‍ය A හා B ගත්තොත් මේ දෙන්න අතර මාපාංක එනවද? නෑ. මෙයාගේ මාපාංක එන්න නම් අනිවාර්යයෙන්ම A ධන B ඩොට්. හරි. තව එකක් තියෙනවා. දැන් ඔයා හිතන්න ඔයාට දෙනවා මෙයාගේ මාපාංකය ගන්න තියෙන තින්ද ගානේ A ඍණ B දානවා. හරි. ඊපස්සේ ඔයාට පුළුවන් මේ ධන B වර්ගයේ මේ දෙන්නේ A ධන B A ඍණ B නේ. මේක හිතන හැටි පොඩ්ඩක් කියන්න. හරි. හිතන හැටි දැන් මට වැඩ ගන්න ඕනේ හිතන හැටි කියලා දෙන එක. දැන් ඔයා ගානේ දැක්ක මේකනේ. මෙහෙම නම්. ඒතර මෙයාව ගන්න දැනක් අපිට ඕනේ. මෙයාව ගන්න තැන තමයි මම හිතනවා A ධන B ඩොට් අනිවාර්යෙන් මේ කෑල්ල ඩොට් තවක් හරියක් ඉන්නේ නැහැ මෙයාගේ මාපාංක එන්න. ඒ විතරද ඔයාලා මෙයාව මතක් කරගෙන ඉඳන් මෙයාවත් දාලා හිතන්න පුළුවන් මෙහෙම. ඒතර මෙයාගේ මාපාංකය මෙයාගේ අතරේ කෝණය ඕනේ. හරි. දැන් ගානේ කියලා තියෙන්නේ A හා B අතර කෝණයනේ. ඒතර මේ දෙන්න අතර දැන් මෙයා එක දේශික මෙයා C කිලි ගන්නකො. මෙයා D කිලි ගන්නකො. දැන් C හා D අතර කෝණය T ද කියලා එන්නේ. අපි T ද කියලා ගත්තොත් මෙයාගේ මාපාංකය cos T ද කියලා ගත්තොත් එන්නේ C හා D අතර කෝණය. අපිට ඕනේ ඒකද? අපිට ඕනේ A හා B අතර කෝණය. හින්දා මෙහෙම ගියොත් T ද දන්නේ නැහැනේ. මේ දෙන්න අතර කෝණය දන්නේ නැති හින්දා මෙහෙම ගියොත් වැරදි. තේරෙනවද කියන එක? මේ පැත්ත සුළු කරලා ගන්න පුළුවන්. මෙයා ගුණ කරාම මොකක්ද වෙන්නේ? A ඩොට් A. මේ දෙන්නේ A ධන B ඍණ B නේ. A වර්ග ඍණ B වර්ගනේ. එහෙනම් B ඩොට් B එන්නේ නේ. මේක සුළු කරගෙන යන්න පුළුවන්. ඒ කියාට වැඩක් නැහැ. ඇයි ඒ? ඒත් මේකෙන් ගන්න බෑ හරි. මෙයා T ට කෝණය දැනගත්තා මේකෙන් ගන්න බෑ. ඒක මම කියන්නම් හරි. A හා B අතර කෝණය ගන්න නම් A ඩොට් B කියන එක එන්නේ නැහැ. මෙතන A ඩොට් B එකක් තියෙනවද? මෙතන A ඩොට් B එකක් කියන එක එන්නේ නැහැ. එහෙනම් A හා B A ඩොට් B ආව මොකෝ එන්නේ? ඒ පොඩි වයර් කියන්නේ හරි මාපාංක B A B අතර කෝණය. දැන් ගානම අපිට තේරෙනවද? මෙයාගේ මාපාංකය දැක්ක මෙයාගේ මාපාංක සමානයි කියලා දිලා තිබ්බේ. ඒතර ඔයා ගන්න මේ දෙන්න අතර තිබුණු දෙයක් එන්න හිතෙන්න පුළුවන් ඔයාලනේ. ඒ නිතද්දි සුළු කරාම මේක ආවම A ඩොට් B ආවෙත් නැහැ. A ඩොට් B આવොත් මේ A හා B අතර කෝණය ගන්න පුළුවන්. ඊට අමතරව මේ දෙන්න අතර කෝණය ගන්න නැති හින්දා මේ විදිහට යන්න බෑ. මේ යන දෙන්නේ ක්‍රම මොකද්ද? මම කරන්නේ එයාගෙම ගුණිතය ගන්න. එයාගේ ගුණිතය ගත්තම මොකෝ එන්නේ? ඒ දෙන්න අතර කෝණය දන්නවනේ. අනිත් එක්කෙනාගේ කෝණය මොකක්ද එන්නේ? A ධන B මාපාංක A ධන B cos බිඳුවයි. එකම එක්කෙනාගේ තිබුණේ ගත්තම මොකෝ එන්නේ? මෙයාට A වර්ග ධන 2AB ධන B වර්ග වර්ග මට කියන තිබුණේ කියලා නැහැ. A වර්ග A ධන B වර්ග A වර්ග ගන්න 2AB ධන B වර්ග. දැන් මෙතනින් එන cos බිඳුව එකයි. ඊට අමතරව මොකක්ද එන්නේ? A ඩොට් B එනවනේ. A ඩොට් B අතර එනවා A හා B අතර කොහොමද? ඒක සිම්පල් හරිය නෙවෙයි. මෙතන විදිය දන්නවා නම් හරියට මාපාංකයේ cos බිඳුව ධන 2යි A ඩොට් B මම පස්සේ ගන්නම් යා B ධන මාපාංක B cos බිඳුව
හරි. ඒතර මෙයාගේ මේ දෙන්න හරි ගවුලක් නැහැ. ඒතර මෙයාගේ කියන ඒ ධන b ගේ මාපාංකයේ වර්ගය එනවා. මාපාංකයේ වර්ග ධන මාපාංක b වර්ග ධන 2යි a ඩොට් b. අවුල්ද? අවුලක් නැහැනේ. දැන් එතකොට a රින b වර්ග දීලා තියෙන්නේ. දැන් ඔයාලට දෙන්න පුළුවන් මෙයාව ලොකු කරලා. කියන්නේ මෙයාව මාපාංකයේ මාපාංක b cos θ අරගෙන cos θ උක්ත කරලා ගන්නේ මාපාංක a මේ දේවල් ඇතුළෙන්නේ. ඒත් ගන්න ඒක නේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. අතර කෝණය කියවම සමානද? ඔය cos 60 30 කියලා එන්න පුළුවන්. ඊට මොකද a රින b මාපාංකයක් දීලා තියෙනවා. හරි. ඒතර මේ වගේම a රින b ලා ගන්න. මේ ගාන හිතලා කරන්නේ මට කරන්න දෙයක් නැහැ නේද? හරි. a රින b හරි. a රින b ඩොට් එක ගන්න. ඒතර එන්නේ a වර්ග රින b වර්ග. හරි. a වර්ග රින b වර්ග. මෙතන ඉන්නේ මොකද්ද? a රින b ගේ මාපාංක a රින b ගේ මාපාංක cos බිංදුව. මෙතන තියෙන මාපාංකේ cos බිංදුව රින මාපාංක b cos බිංදුව. මෙතන එනවා a රින b ගේ වර්ගය සමානයි. මෙයා බිංදුව එකයිනේ මෙයත් එකයි මාපාංකයේ වර්ගය. දැන් රින මාපාංක b වර්ග. හරිද? හරිනේ? එතකොට ඒ ටික හරිද? මේ ඔක්කොම කරා. දැන් අපිට ගාන කියලා තියෙනවා මේ දෙන්නගේ මාපාංක සමානයි කියලා. නම් එහෙම නම් නෑ. a රින b ගේ මාපාංක සමානයිලු a ධන b ගේ මාපාංකය. දැන් මාපාංක ගැන වර්ග කරන්න පුළුවන්. අරකින් එනවා a වර්ග ඉන්න b වර්ග සමාන වෙනවා a වර්ග ධන b වර්ග ධන 2යි a ඩොට් b. sorry. හරි මෙයා මෙන්න සමාන කරලා. දැන් මොකද වෙන්නේ? a වර්ගයට a වර්ග කැපිලා යනවා. එනවා රින 2යි b වර්ග. දෙකට දෙක කැපෙනවනේ නේ a ඩොට් දෙකට දෙක කැපෙනවා රින මාපාංක b වර්ග. මෙයා ලියන්න පුළුවන් මාපාංකේ මාපාංක b cos θ. හරි. cos θ කියනවාද? රින මාපාංක b බෙදීම මාපාංකේ. හරි. ඒතර අගයක් පිළියෙල ඉන්නේ නැහැ. ඒ හාබිය ඇතුලෙන් එන වෙන b බෙදීම ඒ තේරෙනවද? මෙහෙම ගත්තනම මොකෝ වෙන්නේ? මෙයයි මේ ගොඩක් කැලි යනවානේ. දැන් මෙතන එන්නේ මොකද්ද? කෙලින්ම b හායි. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන සුළු කිරීම උත්තරේ මේක. තේරුණාද? හිතපු ඇටි තේරුණාද? අයිය අරයව ගන්න නේද මෙයා මෙයාම ගත්තේ කියලා තේරුණාද? මෙන්න මෙතන cos බිඳුව වෙන්නේ මෙතන මේ දෙන්න අතර මුලිතේ ගත්තා. පොඩ ආයෙ බලන්න වීඩියෝ එක මේ ගන්න අතර වෙලි මුල් හරිය නැහැ වැඩ ගන්න. මෙතන ටික හදා ගන්න පුළුවන් ඕනේ කෙනෙක්ට. මුලින් හිතන කොයින්නේ නැහැ නේද? හරි. මම ඊඩියට තමයි කියලා දෙන්නේ හැම කාලෙකින්ම ඒක වඩුන ඕනේ ගානක් හදා ගන්න. හරි. ඒක තමයි උත්තරේ. නම් ටීට සමාන cos ඉන්වර්ස් කියලා ලියන්න පුළුවන්. හරි. හරි. ඒක තව කැලලක් තියෙනකොට ගන්න නෙවෙයි. හරි මම දැක්කේ නැහැ කැලල දිනනකොට අමුතුුණා මම මොකල් ගන්න. ඒකට කමන්නේ ගන්නට ඒක ඕනේ නැති ඉන්න පුළුවන්. මාපාංක a ඒ තව කැලලක් නේ. මාපාංක b සමානයි a රින b නම් a හා b අතර කෝණය හොයන්න. a හා b අතර කෝණය සොයන්න. හරි. ඒකට අපි දන්නවා o a කියන්නේ a කවුල නැහැ. ඊට කරගන්න a මේක a මේක b. හරි. ඒත් අපිට ඕන කියන්නේ මොකද්ද? දැන් බලන්න a රින b ගේ මාපාංක කියලා කියනකොට අනිවාර්යයෙන්ම a රින b ගේ ඩොට් එක ගන්න වෙනවමයි. හරි සිම්පල්. හරි. a රින b කියනවා කියන්නේ මොකද්ද? a රින b ගේ ඩොට් එක ගන්න වෙනවා. එතකොට අනික a හා b එනවා. a හා b අතර කෝණ ගන්න එපා.
දැන් මෙතන A ධන B ගන්නවද? එතකොට එන්නේ A ධන B අපිට දීලත් නැහැනේ. දැන් මේක තව කැලලක් අලුත් කොටසක් නේ. මෙතන එන්නේ එතකොට A.A රින B.B. මම කිව්වා වගේම A හා B අතර කොටසක් ඉන්නේ නැහැ. A.B ආවොත් තමයි A හා B අතර කෝණය ගන්න පුළුවන්. හරිද? දැන් මෙහෙම කරොත් ඕක එන්නේ නැහැ. ඊළඟ මෙහෙම දීලා තියෙනවා නේද? අනික එහෙම ලියුවට පස්සේ A දින අතර කෝණය ගන්න බෑනේ. මම කලින් කිව්වේ. එහෙනම් මෙයාගෙන්ම තමයි කවු ඩොට් එක ගන්නෙ. එහෙම ගැහුවම එනවා A dot A ඍණ 2යි A වර්ග ඍණ 2යි AB ධන B වර්ග. හරි. එතකොට වෙනම A ඍණ B cos බිඳුව. එතකොට මාපාංකයේ cos බිඳුව. ඍණ 2යි A පස්සේ ලියනවා. cos බිඳුව. හරි. එතකොට අපි දන්නවා මෙතන මේ A ඍණ B ගේ වර්ගය සමානයි මාපාංක A වර්ග ඍණ ගාන කියලා දෙනවා මේ තුන සමානයි කියලානේ. එහෙනම් මම මේ ඔක්කොම මේ දාගෙන යනවා. මම A ඍණ B වලට දාන්නේ. මේ අරන් දෙපයි දෙන්නයි එමනේ. B ඍණ වලට දාගෙන ඉන්නේ. එතකොට සුළු කරාම වෙනවා A වර්ග 2යි වර්ග ඍණ A වර්ගය වෙනවා 2යි A dot B සමානයි A වර්ග 2යි ඉරත අඩු කරාම දෙකෙන් ගියාම 1 A වර්ගය. හරි. සුළු කරලා ගන්නවා. A හරි. දැන් D වල ආපහු ඒ දාතයි. එතකොට මෙයා A වර්ග වෙනෝනේ. A වර්ගයට A වර්ගේ හැපිලා යනවා. 2යි cos θ සමාන 1 වෙනවා. B වෙනුවට A දානවා. මේක දාලා වෙන්නේ නැහැ. දාලා වෙන්නන්න ඕනේ. මට කියලා දෙන්න ඕනේ ගාන හදන විදිය, ලියන විදිය මම කියනවා ඒක ලියන්න. හරි. A B වෙනුවට A දැන් මාතර මාපාංකයේ වර්ගය කරපුවා මේ කියනවා. cos θ සමානයි. භාගය θ සමානයි cos ඉන්න භාගය. cos කියන භාගයේ අංශක 71 දී. හරි ඔය විදිහට හදන්න හිතන තැනයි වැදගත්. හිතන තැන තමයි මේක. බලන්න මේ දෙන්න අතර කොනේ බිඳුවෙනින් තමයි මෙයාම ගන්නෙ. ඒක අනිවාර්යෙන් වෙනවා. හැම තැනකම. හරි. මොක කොනේ දීලා නැත්නම් අපිට ඔක් ගන්න බෑ. ඒ දෙන්න අතර කොනේ වන්න දීලා තිබ්බනම් මොන්නේ එහෙම කතයි. ගාන හිතන්න ඕනේ සෑහෙන. ඉතින් මේ පොයින්ට් එක දන්නවා නම් නිකන් තිග්මිති හදන්න පුළුවන්. ඒ මගේ විතරක් නෙමෙයි. හරි මගේ දෙන ගණන් විතරක් නෙමෙයි ඕනම කොහෙන් අරවා ගන්න ඕනම පේපර් එකක ඕන ගණන් හදා ගන්න බැරි නම් මම කරන්නේ වැඩක් නැහැ. ඒ හින්දා මම හිතන විදිය කියලා දෙන්නේ හිතන විදිය දන්නවනම් ඕන ගණන් හදාගන්න පුළුවන්. හරි 57 වෙනි ගණන බලනවා 2011 ඉලව ගන්න 57 හරි 57 තියෙනවා A හා B දෛශික දෙක තිගුණිතය ආකාර පාලන. නිකන් විභාග ගණක් නෙමෙයිවනේ. ඔකට මාපාංකයේ මාපාංක B cos θ. તો θ කොහෙන්ද එන්නේ? මේ ඔක්කොම අටක් ගන්න ඕන. මේක A මේක B මේක θ. ඔහොමයි ඒක ලියන්න ඕනේ. හරි. මේක අනිවාර්යයෙන් වන රූපේ θත් එක්ක ඕනේ. විහිදෙන කෝණේ විදිහට ඕනේ. හරි. 57 ABC හා D යන ඕනෑම දෛශික හතරක් සඳහා උපකල්පනය කරන්න කියලා දෙන්නේ. ඒගොල්ලෝ දීලා දෙන්නේ මේක ගන්න කියලා. A ධන B dot A dot C. ඉතින් දෙයක් නෑ ඒකේ. ඒගොල්ලෝ දෙවි විදිහට නේ. ඒ ක්‍රම වලින් තමයි ගන්න ලේසි ක්‍රමය. හරි. සම්මුරෝ A ධන B වර්ග මේ බව පෙන්වන්න ඕන. බලන්න දැන් ගාන ඉතර හැටි A ධන B ගේ වර්ගය. ගාන කියලා දිනවා A ධන B ගේ මාපාංකයේ වර්ගය. අර දීලා දෙන උත්තරයක් ඒ බව පෙන්වන්නනේ. ඒතරවා දැනගන්න ඕනේ A ධන B ගේ මාපාංක වර්ගය මොකෙන්ද? අනිවාර්යයෙන්ම යාගේ මාපාංකයේ A ධන B එන්න ඕනේ. ඒතර වර්ගයක් වෙලා තියෙන A දෙන්න අතරම තිගුණිතය ආරම්. හරි. ඒතර මේ දෙන්න සුළු කරලා වෙනම ගන්නවා. මේ දෙන්න වෙනම ගන්නවා.
අතම කතාව මෙයා දෛශිකයක් මෙයා දෛශිකයක්. ඒ දෙන්න අතර තිබුණේ වෙනම ගන්නවා. මෙයා ලියලා තියෙන්නේ වෙන දෛශික දෙයක් ඇසුරෙන්නේ. ඒ ඇසුරේ මේ පැත්තේ වෙනම තිබුණේ එකක්. හරි දෙක එකයි. ඒවට හැදෙන විදිය දෙකක්. එතකොට එන්නේ මෙතන a dot මේ දිනේ එන b වර්ගයනේ. a වර්ග ධන 2යි a dot b ධන b වර්ග පට්ටලීසිනේ ඒ වල ගන්නක් හරි. එතකොට මෙයා ඇවිල්ලා හිතා ගන්නයි අමාරු. ගාන දැක්කම තේරෙනවනේ පොස් බිඳුව. විලියම් විභාග ගන්න කියනවා ඉදිරියට වෙන හරි. පොස් බිඳුව. මෙතන බිඳුව එකයිනේ. එතකොට a ධන b ගේ වර්ගය සමානයි මාපාංශ a වර්ග ධන ඒක ලියලා තියෙන්නේ හින්දුන් ඒ විදිහට ලියනවා හරි. ඒක ලියලා තියෙන්නේ එහෙම. මේ විදිහට ලියුවා. තා පාරක් දැනෙනවා. හරි. ඔසේ ඒ ඍණ B සඳහා අනුරූප ප්‍රකාශනයක් ලියා දක්වන්න. හරි. දැන් එහෙම තිබ්බ බලයට ඔයා දන්නවා ඉන්නේ මොකක්ද කියලා. ඒ මුල පල්ලෙට කපාට ලියන්න බෑ. ලියන්නේ මෙහෙම. හරි. මෙහි D වෙනුවට ඍණ B ආදේශ කරමු. මේක A කියලා ගන්නවා. එළියෙන් හරි බලන්න හරි. එහි B වෙනුවට ඍණ B ආදේශ කරමු. හරි. මොකක්ද ඉන්නේ? B වෙනුවට ඍණ B දාන්න. ඒ වෙනස් වෙන්නේ නැහැ. B වෙනුවට ඍණ B දාන්න. B වෙනුවට ඍණ B දානවා. හතර මෙයා එනවා. ඒ ඍණ B. අවුලක් නැහැනේ. අපි මේ ආදේශයක් කරන්නේ මේ වගේ සමීකරණේ මේ කියන්නේ මොකද්ද? ඇත්තටම නිකන් සංකේත සමීකරණයක්. අපිට මෙයාට ඕන 5යි I ඔය වගේ මොනවද දාන්න පුළුවන්. දැන් මම මෙතන මොකක්ද දැන් D වෙනුවට ඍණ B දානවා. එතන මේ D එකක් කියලා හිතන්නේ නැහැ. හරි. D වෙනුවට ඍණ B අපට අද ගන්න පුළුවන් නේ. දැන් x වර්ග ධන y සමානයි. ඉතලෝ එහෙම ඕනේ. sin වර්ග d ධන cos වර්ග d එකයිනේ. මට මේ t වෙනුවට ඕන එකක් දාලා නේද? x දාලා y දාලා alpha දාලා ඕන අංශ කර්ම දාලා ඕන එකක් දාලා. ඒ වගේම මේක ඒ වගේ සමීකරණයක්. මේක නිකන් අර x සමාන ඍණ b ධන හෝ ඍණ b වර්ග ඍණ 4ac වර්ග මුල දෙදීම 2යි තියෙන්නේ. අන්න ඒ වගේ ගැත්ත මේ සාධාරණ සමීකරණයක්. එහෙනම් මේ d වෙනුවට අපිට ඕන එකක් දාලා නැහැ. d වෙනුවට මොකද දානවා ඍණ b. ඇයි ඒ? මට ගන්න ඕනේ කියලා තියෙන්නේ ඒ ඍණ d හින්දා. ඒත් මෙයා හැදෙන්නේ. ධන මේ ඍණ එක නැහැනේ. මතයි මම කිව්වනේ. ඍණ 2යි ඊළඟ b ඍණ b ගේ මාපාංකය සමානයි ධන b ගේ මාපාංකයට. මාපාංකයේ විශාලත් විතරයිනේ. ඍණ b ගෙන් වෙන්නේ විශාලත් නෙමෙයි. ඔය දිශාව අභිදිශාව වෙනස් වෙන එක විතරයි ඍණ b වලින් එන්නේ. ඍණ වලින් එන්නේ. විශාලත් සමානයි. ඒක ඔක තමයි ඍණ b ගේ වරි. මේ ලියන විදිහට හරි. එහෙම මේ දෙන්න සමානයි නම් දැන් මේ දෙන්න සමානයි නම් a.b සමානයි බිංදුව බව පෙන්වන්න. ඉතින් මේ දෙන්න සමානයි නම් මොකෝ වෙන්නේ? එහෙම අහනවා. පොඩි ගණන් මේ වගේ අපි විභාග ගන්න පින්නේ කොච්චර ලේසිද කියලා. හරි පොඩි ගණන් මේවා මේ විභාග ගන්න පින්නේ කොච්චර ලේසිද කියලා. ගාන කියනවා වර්ග සමානයි වර්ග නම්. එහෙමනම් a dot b බිංදුවයි කියලා පෙන්නන්නේ. මොකද Probably you only that one medium. Anyway, today you are going to be open capillary में बता रहा हूँ यहाँ पर है a dot b समान है बिंदु है ऐसे नो हतर का कैपिटल हतर के ने दाना नाम क्या है वाक बिंदु ने में हतर हतर ने बेतान बुलो
A dot B समान है बिंदु है तर मापांक A मापांक B cos θ समान है बिंदु है तो අපිට කියන්න හැකි A හා B දැසි හතරක් කියලා දෙනින්ද අපිට කියත හැකියි මේ දෙන්න අසමාන බිඳුවයි කියලා. බිඳුව නිසා cos θ කියලා දෙන්නේ බිඳුව. ඒ නිසා θ සමාන අංශක අනු ඒ නිසා A හා B ලම්බකයි. උඩ උත්තරේ. sorry. ඉතර දැන් පේනන්නේ නැහැ. A dot B बिंदु එක පෙන්නන්න තියෙන්නේ. හරිද? මෙතන ගත්තම අපි A dot B බිඳුවයි. උත්තරේ. එනින් සමාන්තර රාශියක විකර්ණ සමාන නම් ඒ ත්‍රිකෝණාශ්‍රයක් බව පෙන්වන්න. හරි. අනේ සමාන්තර රාශිය වෙනකොට මොන අමුතු කැලේ නැහැ. සමාන්තර රාශියද මම ගන්නවා මෙයා A හරි तर OC කියන්නේ විකර්ණයන්නේ හරිද OC දැසියක් විදිහට ලියනවා මොකද දැසිය පාඩමන්නේ OA ධන AC OA කියන්නේ A AC කියන්නේ OB A ධන B හරිද A ධන B ඊළඟ විකර්ණය මොකද්ද AB AB ලියනවා AO ධන OB AO කියන්නේ ඉන්න OA OB එතකොට එනවා B රිනේ නෑ B රිනේ හරි සමාන්තර රාශියේ විකර්ණ සමානයි කියන්නේ මොකද්ද OC නේ මෙයාගේ විකර්ණය OC OC කියන්නේ මෙයාගේ මාපාංක නේද කොට AB කියන්නේ AB දැසිගේ මාපාංකය හරි එතකොට අපිට කියනවා මෙහෙම සමානයි නම් විකර්ණ සමානයි නම් විකර්ණ දෙක තමයි OC AB නේ OC සමානයි AB නම් මොකද වෙන්නේ එන A ධන B ගේ මාපාංකය සමාන වෙනවා B ඍණ A ගේ මාපාංකයට හරි ඉතින් B ඍණ A සමාන A ඍණ B කියලා ගන්න මෙයාගේ මාපාංකය දැන් මේකෙදී A ඍණ B නේ ඒ ඉන්න A ඍණ B විදිහට ලියන්න පුළුවන් නැහැ දිශා මාරුණාට මාපාංක සමානයි පළවෙනි වීඩියෝ බලන්න ඒක හරි එතකොට අපිට කියන්න පුළුවන් මෙයා වර්ග කරන්නේ හරි මෙතන මොකක්ද තියෙනවා නම් පොඩ්ඩක් බලන්න හරි මෙයාගේ විශාලත්වය සමානයි A දෛශිකයේ ත්‍රිනේ දෛශිකයේ මාපාංක සමානයි හරි මෙයයි සමානයි හිතේ මේව ඍණින් ගුණ කරලා ගත්තේ ඔහොම නම් මට කියන්න පුළුවන් එකෙන් දැන් මෙතන ලොකු කරලා ගත්තනේ A ගෙන් එම නිසා A ගෙන් මොකක්ද වෙන්නේ A dot B සමාන වෙනවා හරි බිඳුව A dot B සමාන බිඳුව කියන්නේ A හා B ලම්බකයි අර මම කලින් කරගෙන ගියේ එඩිට් කරන්න යන්න දෙන්නේ මාපාංක A මාපාංක B cos θ සමාන බිඳුව අන්තිම වෙනවා cos θ සමාන බිඳුව θ සමාන අංශක 90යි ඒ නිසා A හා B A හා B ලම්බකයි ඒ නිසා A හා B ලම්බකයි කියන්නේ මොකද්ද OABC ත්‍රිකෝණාශ්‍රයක් වෙනවා හරි මේ ලම්බකයිනේ OABC ත්‍රිකෝණාශ්‍රයක් බව පෙන්වන්න පුළුවන් හරි හරි ලේසි බලන්න තියෙන මොකද්ද ගන්න බැලුවා මේ A ධන B ගේ වර්ගයේ තියෙනවනම් A ධන B මාපාංකයේ තියෙනවනම් A ධන B ඩොට් A ධන B ගන්න වෙන්නේ හරි ඉතින් හරි ලේසි 57ත් හරි ඔය 54 පොඩ්ඩක් බලන්න 54 වෙනි ගන්න එකේල තියෙනවා A හා B අභිශුන්‍ය නොවන සමාන්තරද නොවන දෛශික දෙකක් හිට හරි PQR යන දෛශික P සමාන A ධන B Q සමානයි 2 ඍණ 3 B R සමානයි
පහයි එරින 15යි b ලෙස දෙනු ලැබේ. PQR ඒක රේඛීය බව පෙන්වනවා. ඒක රේඛීය නම් මෙහෙම පටක් ගන්න හදගත්තනේ. ඒක රේඛීය බව පෙන්වන්නේ මෙහෙමනම් PQ සමානයි ලැම්ඩා වාරයක් PR. හරි ඒක ආකාරයකට කොහොම හරි පෙන්වන්න ඕනේ. Q මගින් PR බෙදන අනුපාතය මොනවද කියලා තියෙන්නේ. ඊළඟ කැලක් කියවන්න. ඒක රේඛීය බව පෙන්වනවා ඊළඟට අනුපාතයක් තාම. ඒක එකපාරටම ගන්නවන්න පුළුවන්. Q මගින් PR බෙදන අනුපාතය Q මගින් දැන් PR බෙදෙන්නේ. පිටන්නේ නැහැ PQR කොහෙද තියෙන්නේ කියලා. මම සමාන QPR මෙහෙම තියෙන බැරිද? ඒ තවුලක් නැහැ. හරි කිසිම උලක් නැහැ මාක් කරගත්තා. දැන් ගාන කියවම තේරෙනවා. මැද තමයි Q තියෙන්නේ කියලා. ඒකට අපිට පහසුවෙන් හරියට වැදගත් ගාන කොටක් කියනවා. හරි. PQR ඒක රීක බව Q මගින් PR බෙදන අනුපාතය නේද? Q මගින් PR බෙදන අනුපාතය. ඒක මම දන්නවා P මගින් Q මගින් PR PQ ට QR එකක් කරන පහසුයි. නැත්නම් ගණනා ක්‍රම ඒක රේඛීය බව පෙන්වන්න ගන්න ක්‍රම තුනක් තියෙනවා. හරි. PQ ට QR ගන්න පුළුවන් නේ. මේ PQ සමානයි ලැම්ඩා වාරයක් QR. නැත්නම් PQ සමානයි ලැම්ඩා වාරයක් PR. නැත්නම් QR සමානයි ලැම්ඩා වාරයක් PR. ආකාර තුනෙන් ගන්න ගාන Q උම තියෙනවා. අරට මේ ගත්තොත් මට ඊළඟ කොටසත් අක් ගන්න හදා ගන්න පුළුවන්. මම ගන්න PQ ට QR. PQ ලියනවා. මේ වෙලාව අඩු කරගන්න හැටි හිතලා කියන්නේ වෙලාව ගන්න මම කියලා දෙන්න. PQ දෛශිකය. PQ කියන්නේ මොකක්ද? දන්න PQ කියන්නේ PO ධන. දැන් P දෛශිකනේ මේ තියෙන්නේ ධන B. Q දෙකයි එරින 3යි B. නිකා. හරි. ඒක මෙයා ඇත්තටම P දෛශිකය කියන්නේ මොකද්ද? OP වගේ තියෙනවා. OP තමයි A ධන B. OQ තමයි 2යි එරින 3යි B. OR තමයි 5යි එරින 15යි B. හරි. तर PQ කියන්නේ PO ධන නෙමෙයි නවුලක් නැහැ. ඔවක මාක් කරන්න ඕනේ නැහැ. OQ. PO කියන්නේ ඍණ OP ධන. OQ. ඍණ OP කියන්නේ ඍණ A ඍණ B. OQ කියන්නේ 2යි A ධන 2යි A ඍණ 3යි B. तर A ඍණ 4යි B තමයි PQ. ඊළඟ QR. Q O ධන OR මේක අඳින්න ඕනේ නැහැ වකුරක් ගත හැකි මෙතන බයි නැතුව Q O කියන්නේ දින OQ කියන්නේ 2යි දින 3යි OR කියන්නේ 5යි දින 15යි B 3යි හරි දැන් මේ දෙන්න ඒක රේඛීයයි නම් එක්කෙනෙක් මේ PQ ලියන්න පුළුවන් වෙනවනේ QR ගේ යම්කිසි කොටසක් විදියට බලන එක වෙනවනේ මෙයානේද ඒ වල තුනක එක තියෙන ඉන්න මෙයානේ තුනක් පිළිට ගන්නවා එක හදා ගන්න මෙතන එක හදාගෙන තුනක් පිළිට ගන්නවා එහෙම ගනිද්දි මෙයා හැදෙන්න ඕන බලන්න හතරයි විදිය හැදෙනවනේ මේ හැදෙන්න නැත්නම් ගන්නවා හැදුව වැරදි හරි මට ලියන්න පුළුවන් මෙයා ඇවිල්ලා PQ නේ PQ ලියනවා Q R සමාන ලැම්ඩා වාරයක් PQ ආකාර ගණිත ලැම්ඩා වාරයක් එම නිසා QR සමාන්තරයි PQ වේ මෙතන QR සමාන්තරයි PQ වේ මේ සමාන්තරයි කියන එක සංකේතය PQ වේ පොදු ලක්ෂය Q නිසා PQR ඒක රේඛීය. මේ කියවන කිව්ව හරි පොදු ලක්ෂ්‍ය ඔක්කොම දෙවන වීඩියෝ කියලා තියෙන්නේ. දෙකේ හරි. ඒවල පොදු ලක්ෂ්‍ය කිව්ව නිසා PQR ඒක රේඛීය වේ. හරි. ඊළඟට PQR ඒක රේඛීය. ඊළඟට මොකක්ද කියලා දෙන්නේ? Q මගෙන් PR ට PR බෙදන අනුපාතය. PQ ට QR. දැන් මේක ආවම PQ මේක මාපාන් ගන්න. මට ඕනේ විශාලත්වයක් කරන අනුපාතය. PR ට QR. හරි QR ට PQ. දැන් මාපාන් ගන්න. QR ගේ මාපාන් ගන්න QR කියලා කියත. හරි. දැන් මෙයා විශාලත්වය QR. උන එහෙමමයි PQ. හරි.
तर QR බෙදීම PQ කීයද? 3ට 1යි. හරි. PQ ට QR 3ට 1 න PQ ට QR ලබෙන් අහන්නේ PQ ට QR PQ ඉස්සරහ තියෙන 1 QR ඉස්සරහින් තියෙන 3. හරි පටල ගන්න එපා. QR ට PQ කියන්නේ 3ට 1යි. දැන් මම ලියන්නේ ලස්සනනේ PQ ට QR ලියන්නේ PQ ට QR 1ට 3. අනුපාතය කර 3. ඊට පස්සේ කියලා තියෙනවා හරි. ඒතර ඊළඟ කොටස කියලා තිබුණේ දෙක ගන්නනේ. 6යි මාපාංග P වර්ග ධන Q වර්ග සමානයි 10යි A වර්ග ධන 15යි B වර්ගනේ මාපාංග තියෙන්නේ B වල හරි. එතකොට ඕක පේන් බලන්නකො P නේද අපිට දීලා තියෙන්නේ. ලොකු ඒවා PQ නේ. ඒතර මාපාංග P වර්ගයේ එන්නේ මොන දෙකක් තමයි තිබුණේ දෙකක් තොද්ද. හොඳටම දන්නවනේ මාපාංග P වර්ගයේ ඉන්නේ P.P ගත්තොත්. එතකොට නේද මාපාංග P cos බිඳුව ඉන්නේ. P කියන්නේ A ධන B dot A ධන B හිතන හැටි පොඩ්ඩක් හිතන්න. ඉතින් ලොකු දෙයක් නෑ පොඩි ගණන් දෙන්න හැටි. මාපාංග එතකොට A වර්ග A dot A ධන 2යි A dot B ධන B වර්ග. එතකොට එනවා දන්නවනේ එන එකම ලියන්නේ හරි. එකපාරට ලියනවා මාපාංග කියලා. මෙහෙම එකපාරට ලියලා ගන්න බෑ ලියලා ගන්න ඕනේ හරි. මම එහෙම ලියනවා. හරි. ඊළඟ Q වර්ගයක් තියෙනවා. ඊටම Q dot හරි ඒතර ඊළඟ Q dot Q ගන්න. Q වර්ග තියෙනවනේ ගානේ. sorry. ඉතින් Q කියන්නේ 2යි A රින 3යි B dot 2යි A රින 3යි B dot හරි. ඒතර Q of බිඳුව එතන A වර්ග මෙයාගේ වර්ගය 4යි A dot A මෙදින් මේක වර්ගයේ සම්පූර්ණ වර්ගයෙන් විතර 2යි ඒකට 4ක් 3 12යි A dot B ධන මෙයාගේ වර්ගය 3 3 9යි මට ගාල් ලියන්න ඉතින් ළමයි වගේ සුළු කරන් දෙනවා මෙයාගේ මෙයා මෙහෙම හරි උඩට අරගෙන ලියන්න මෙයාගේ නම 4යි මාපාංගී වර්ග 9යි මාපාංග B වර්ග. දැන් බලන්න මම PQ ලියාගත්ත මම දන්නවා ওই විදිහට එන්නේ මේ විදිහට ලියන්න බෑ PQ. දැන් මේ විදිහට ලියාගත්තට පස්සේ උත්තරේ AB වලින් එන්න ඕනේ. එහෙනම් මේ 12යි AB මේක කැටෙන්න ඕනේ. A dot B කියන එක නැති වෙලා යන්න ඕනේ. ඒ හින්දා මොකද්ද කරන්නේ? මම මේක 6න් ගුණ කරනවා. 6න් ගුණ කරොත් 6යි P වර්ග එනවා. හරිද? 6යි P වර්ග එනවා. යාට මෙයා එක හොබරාම වෙන්නේ. මෙයාට මෙයා කැපෙනවා. මේක 1 මේක 2 එක වැඩි කරනවා 6න්. ධන 2 එක 6න් වැඩි කරාම 6යි මාපාංග P වර්ග. යාට එක හොබරන ඉවත්තේ Q වර්ග. 6න් ගුණ කරාම හරිය 12ක් එනවා. ඒ 12ට 12 මේ කැපෙනවා. අර පැත්තේ වුණ 6යි A වර්ග. 6 4 10යි. මෙයා 6 වැඩි කරාම මෙයා 12ක් වෙනවා 12ට 12ක් කැපෙනවා. 6 එනවා 6යි 9යි එනවා 15යි. මේ හරිය ලීසි ගණන් වෙන්නේ හිතන්න තියෙන්නේ මේ වගේ පොඩි පොයින්ට් තමයි. මාපාංග P වර්ග කොහෙන්ද දෙන්නේ? ඒ දේවල් ටික හරි. හරි 10 2019 ගාන අන්තිම ගාන 64 හරි 64 වගේ OACB සමාන්තර රාශිය ගානට මේ වහය ගාන ගන්න OACB මේ පැත්තට මාක් කරගෙන මම කියනවට B යනු AC මත දෙකට එක දෙකක් මෙහෙට එකක් මෙහෙට තියෙන ලක්ෂයක් තමයි D කියන්නේ. O අනුබද්ධයෙන් A හා B තුන දැශ වල පිළිවෙල ලැම්ඩා A හා B වේ. ඒතකොට A කියන්නේ O අනුබද්ධයෙන් හරි. ලැම්ඩා A B හරි. ලැම්ඩා විශාලයලු ධනයලු ධනාගයක් හරි. විශාලය කියන ධනාගයක් හරි.
OC සහ OC සහ BD එකට දෙක අනුපාතයෙන් BD දැයිචක A හා B ලැම්ඩා ඇසුරෙන් ප්‍රකාශ කරන්න. ඉතින් මම මුලින් OC හොයනවා. මෙතන හදමු. OC කියන්නේ OA ධන AC. OA කියන්නේ ලැම්ඩා A. AC සමාන වෙන සමාන්තර රාශියක්නේ OB ට. මේ සමාන සමාන්තර රාශියක් ඉන්න OB ට සමාන වෙනවා AC. AC OB ට සමානයි. OB කියන්නේ B. මෙයා B. මම මෙහෙම දාගන්න හිතුව සමානතාවය මෙතන අනුපාත බෙදුණා නම් අර අවුල් මම ඉන්නේ පොඩ්ඩක් විතර මෙහෙම දාගන්න. පස්සේ ගන්න බැලුවා නම් ඕන මෙතන දාගන්න. එතන BD. ඒ ආවි ලැම්බඩා සෙන්ටර් ගානේ හරි BD. BD කියන්නේ B මෙහෙන් ගිහලා ආව දිගයිනේ. එහෙනම් මෙහෙන් ගිහිල්ලා. හරි. BD දැන් මෙහෙන් ගියොත් BO දාන OA දාන AD. මෙහෙන් ගියොත් BC දාන CD. මේ පැත්තෙන් යනවා. BC කියන්නේ OA සමානයි. මෙයා සමානයි. OA. දාන CD කියන්නේ කැලේ තුනේ එකක් මෙයාට C A ගෙන් C A කියන එක්කෙනාගෙන් තුනෙන් එකක් තමයි CD කියන්නේ. OA ගතයි ලැම්ඩා A. හරි. CA කියන්නේ ඔන්න CO දාන OA කියලා ගන්නත් පුළුවන්. නැත්නම් මෙහෙන් කියලා ගන්නත් පුළුවන්. CB දාන BO දාන OA. CA ගත හැකි මෙහෙම ගිහලා ගත CO දාන OA. මම මෙහෙම ගියා CB දාන BO දාන OA. ඉතින් අපේ ඉන්නේ හරි. CB කියන්නේ ඍණ ලැම්ඩා. BO කියන්නේ ඍණ B. හරි. මම ලියන්න කියන ඇයි හරි. මේවා අරගෙන අනිත් පැත්ත ගහලා ලියන්න ඕනේ. ඍණ OB කියලා. මම AB වල ලිව්වේ නැහැ. OA කියන්නේ ලැම්ඩා. අර පැත්තෙන් යන ඉස්සර OA කියන්නේ ලැම්ඩා. හරි. ලැම්ඩා කැපෙනවා. ඍණ B නේ. හරිද? ඔක තමයි BD. OC සහ BD ලම්බක වේයයි ගනිමුනේ. මම කියලා තියෙනවා මේ දෙන්න ලම්බකයි කියලා ගන්න ඕනේ. එහෙනම් මොකෝ ඉන්නේ? OC දෛශිකයයි ලම්බකයි BD දෛශිකය කියලා ගන්න කියලා කියනවානේ. හරි ඒතර OC ලම්බකයි BD කියලා දීලා තියෙනවනේ. එහෙනම් මොකක්ද එන්නේ? ලම්බක දෙකේ තිත්ගුණ දිය මොකක්ද එන්නේ? බිඳුවයි. එහෙනම් එක පැත්තක් බිඳුව එනවා. ඒතර අනිත් පැත්ත ABC ඇතුලේ ආදේශයෙන් බලන්න. හරි ලේසි විභාග ගණන්. හරිද? OC කියන්නේ dot BD කියන්නේ කොට මේ දෙන්න ලම්බක හින්දා cos 90 සමාන වෙනවා මෙයා ගොන ලැම්ඩා වර්ග a dot a මෙයා ගොනම a dot b මෙයා ගොනම කොසම කියේ බිඳුව එන මේ වැත්ත බිඳුව a dot a කියන්නේ මාපාංකයේ වර්ග මෙහෙම ලියන්න බෑ මාපාංකයේ කොස් බිඳුව කියලා ලියාගෙන යන්න ඕනේ මම එහෙම ලියන්නේ දෙක පාට දැන් හරි ලැම්ඩා වර්ග පින තුන් කියන මේ සුළු කරලා ගන්න හරි මේ තුනෙන් ගියාම දෙකයි හරිද දාන පින තුනෙන් එකයි
මාපාංග b වර්ග. තුنين වැඩි කරන් යනවා මේ කාලේ වෙනවා. තුنين වැඩි කරන් කියලා දෙනවා. එතකොට මම බින්දුව අනිත් පැත්තට දාලා ලියනවා 3යි. උත්තරේ ලබන්නේ හරි. ඔහොම උනානේ. මේක ලම්බකය කියලා තියෙන ලම්බකය ගනිමු. ලම්බකය ගනිමු. හරි. මේක හරිනේ. ඉතින් කියලා තියෙනව නේද ආපහු මාපාංගය සමානයි මාපාංග b. හා AOB 5 විදිහම 3යි නම් ලැම්ඩා ගන්නවා. ඒ මාපාංගය සමානයි මාපාංග b වලින් නම් මේකත් ආපහු ප්‍රසාරණය කරනවා. ගාන කියන්න හරි. මෙයාගේ මාපාංගයේ කොහේද? A හා b අතර කොනේ 5 විදිහම 3යි. AOB හරි 5 විදිහම 3යි. හරි බිඳුවයි. එතකොට අපිට කියලා දෙන මාපාංගය සමානයි මාපාංග b නේ. ඒතර අපු මෙතන ලියන්න ඕනේ මාපාංග a සමානයි මාපාංග b නිසා. මේ ඔක්කොම b වෙනුවට a දාලා දෙන්න. මෙතන b වලට දැම්මම වෙන්නේ මාපාංගයේ වර්ගය. වාදිත කරලා ලියන්න ඕනේ. cos 5 වෙදීම දෙන cos යට භාගය. මේ මාපාංග a හරි වා ආදේශ කරලා ලියන්න ඕනේ. මෙතනට ඒ දාලා ලියලා පස්සේ දැන් මේක ලියන්න ඕනේ. මම දැන් එකපාරට ලියුවා. 3යි ලැම්ඩා වර්ගය. ඒ වර්ගය ඇතුළේ යනවනේ. ලැම්ඩා. ඊට එක සමාන බිඳුවයි. දැන් මෙයා විසඳුවම ලැම්ඩාලා කියනවා. ඉතින් විසඳන්න ඕනේද? ඒක ඉස්සෙල්ලාම මම දාන්න. 3යි ලැම්ඩා වර්ගය ගන්න. වර්ගමූලයෙන් තමයි ගන්නෙ. 3 වර්ග ඍණ 3යිනේ. ඔක්කොම විදියක් නෑ දෙක හැදෙන්නේ නැහැ. වර්ගමූලයෙන් ගමු ඉතින් මොන ලැම්ඩා වර්ගය. වර්ගමූලي බලා ගන්න හරි. ඒක බැරියක් ඉන්නවා. ඇයි මම මෙයා දෙකෙන් බෙදන්නේ? මම කරේ 3 කියන එක දෙකෙන් බෙදලා 6 ගයි කියලා ගන්න. ලැම්ඩා වර්ගය දෙවාරයක් යනකොට මේ දෙකට අර මම බෙදපු දෙක කැපිලා යනවනේ. ඒක 6න් ගයි ලැම්ඩා එනවා. මෙන්න මේ කැලල තමයි මේකෙන් ඇදෙන්නේ. හරි. ඒ දෙකෙන් මම බෙදුවේ 6 වෙනවනේ. මෙයා දෙකෙන් බෙදනවා. පස්සේ මෙයා වර්ග කරද්දි මොකද වෙන්නේ? මෙයාගේ වර්ගය දෙවාරයක් මේ දෙකේ ගුණිතය වෙද්දි ඒ දෙකට දෙක කැපිලා 3න් එක එනවා. 3න් ගයි ලැම්ඩා එනවා. හරිද? අන්න ඒකයි එහෙම දෙකෙන් බෙදලා වැඩි කරේ. මම කරේ 3න් 1 කියන එක දෙකෙන් බෙදලා 6 මිල කියලා ලියාගෙන වර්ග කරා. ඒක බලන්න මෙයා එනවා කියන ලැම්ඩා වර්ගය දෙවාරයක් මේ දෙකෙන් ගුණිත කරාම 3න් ගයි ලැම්ඩා එනවා. හරි. වැඩිපුර එනව නේද? 36න් එකක්. ඇයි මෙයා සුළු කරාම ලැම්ඩා වර්ගය 3න් ගයි ලැම්ඩා ධන 36න් එකයි. ඒ 36න් එකට මේ 36න් එක අඩු කරනවා. එතකොට හැදෙන්නේ මෙන්න මෙයා. මෙන්න මේ කෑල්ලෙන් එන්නේ මෙන්න මෙයා. ඉතුරු එක්කෙනා එම්ම ලියනවා. හරිද? එහෙනම් පොඩ අහෝ හැදිසලේ පස්සට එන්න බලන්න මේ තේරෙන. හරි. සමානයි බිඳුව. හරි. ලැම්ඩා 36ට ගත්තොත් 12නේ. මේක ඍණ 1යි. සෝරි ධන 1යි. ධන 12. ඕනේ 12 24 36 12. හරි. කොටිම ලැම්ඩා ධන 13 බෙදීම 36 13 බිඳුවයි. මූල 13 බෙදීම 6 වර්ගය. මොකද කරේ? මෙයාගේ වර්ගමූල අර වර්ග කරලා එතන මෙයා එනවනේ. එතන මට වර්ග දෙක අන්තරේ දාතේ. a ඍණ b a ධන b. හරි මම මෙයා වර්ග මූල අරගත්තා නේ. මූල 13 36 වර්ග වුණ 6යි. අනික වර්ගය. උඩ උත්තරේ
දෙකක් එනවා. දැන් දෙක සමානයි. ආය හෝ ඔය උත්තර දෙකයි. 2019 ගානේ පට්ට ලේසි. හරි. බලන්න එක. හරි 2018 ගණන් හදමු. ඕක ගණන් ඔයාලට ඔන්ලයින් එල බලන්න හිතුවක් කරේ ඔයගොල්ලොත් තිබ්බු 2018 ගණන් හදමු. OAB ත්‍රිකෝණයක් යයිද 2018 කියන්නේ 63 වෙනි ගාන. OAB ත්‍රිකෝණයක් යයිද D and AB මැද OAB ත්‍රිකෝණයක්. මම බුදිලා තින්නේ හැම වෙලේම මේ පැත්තේ දාන්න. එනදයි වහ ගන්න එන විදිහ. D and AB හි මධ්‍ය ලක්ෂ්‍යය. නේ එකට එකයි. E and OD හි OD. E and OD හි මධ්‍ය ලක්ෂ්‍යය. එකට එකයි. F ලක්ෂ්‍යය OA මත පිහිටා ඇත්තේ OF ට FA එකට දෙකයි. නම් මෙතන එකයි. O අනුබද්ධයෙන් A හා B වල විහිදුම් දෛශික A මෙයා A මෙයා B. ඒ කියන්නේ මොකද OBB OA A. හරි මම හිතාවක් දාන්න ගියේ නෑ. ඕක පැරලා යනවා. BE BE හා BF BE හා BF දෛශික A හා BS වලින් සොයන්න. හරි දැන් මේ ගාන බැලුවම ඔයාලට හිතෙන්න බෑ මේක ලැම්ඩා මී ප්‍රමේයෙන් යන්න ඕනේ කියලා නේ. ඒත් ඒක හැම වෙන්නේ නැහැ. හේතුව E පොයින්ට් එක දන්නවද නැද්ද? දැන් මෙතන නේද අමාරු පොයින්ට් එක. මේ පොයින්ට් එක අපි දන්නව නේද මෙයාට එකට එක අනුපාතයෙන් තියෙන්නේ කියලා. OD කියන එක එකට එක අනුපාතයෙන් තියෙනවායි කියලා දන්නවනම් අපිට E පොයින්ට් එක හොයන්න පුළුවන්. හරි ඉතින් ලැම්ඩා මී දාන්න ඕනේ නැහැ. ඊළඟට D කියන එක එකට එක අනුපාතයෙන් කියලා නම් ඉන්නේ D හොයන්න පුළුවන්. එහෙනම් OD හොයන්න පුළුවන්. බලන්න D හොයන්න පුළුවන්. එහෙනම් OD හොයන්න පුළුවන්. AB දන්නවා. AB ඇතුලෙන් D හොයත හැකියි. D ඇතුලෙන් OD හොයත හැකියි. හරිද? D හොයන OD නේ. OD හොයාගත්තම එයාට කියලා අනුපාතයෙන් නම් E හොයත හැකියි. E හොයුවා නම් EB EF ඔක්කොම හොයත හැකියි. එහෙම ගන්න පුළුවන්කම තියෙද්දි ලැම්ඩා මී ප්‍රමේය දානවද දැක්ක ඵලයට. අන්න ඒකයි මම කියන්නේ මාක් කර ගන්න ඕන හරියට දැන් එකට එක අනුපාතයෙන් දැක්කනේ. එහෙනම් ලැම්ඩා මී ප්‍රමේය දාන්න ඕනේ නැහැ නිකම්ම හොයත හැකියි. හරි එහෙනම් කරන්න තියෙන මොකද්ද BE හොයනවා. Q එක තේරුම් ගන්න හරි මේක E පොයින්ට් එක අපි දන්නවා. හරි? උඩ කියලා දෙන්නේ නැහැ ඒක. BE කියන්නේ BO දන්න BE කියන්නේ BO දන්න OE. OE BO කියන්නේ ඍණ B. හරි මේක වාට ලියනවා. OE කියන්නේ භාගයයි. OD OE කියන්නේ භාගයක් OD එකෙන්. දැන් භාගයයි OD කියන්නේ OD කියන්නේ OA දන AD OA කියන්නේ AD දන්නේ AD කියන්නේ භාගයයි AB කියන්නේ භාගයයි AB එකට ගන්න පාතේ AB දාන්න හරි AB කියන්නේ නේද AB කියන්නේ AO දාන OB බලන්න ලස්සන අටගාලා ලියන්න ඕනේ හරි AO කියන්නේ ඍණ A OB කියන්නේ B AO කියන්නේ නම් AO කියන්නේ ඍණ A මේකින් භාගයක් කරනවා භාගයයි ධන භාගයයි B හරියට භාගයක් කියන භාගයයි ධන භාගයයි B උඩට හතරෙන් එකක් කියනවා
4යි 4න් එකක් ගියාම 3යි. මම 4න් එකක් එළියට ගන්නවා. මොකම තමයි BE එන්නේ. ඊළඟට EF. sorry BF. BF කියන්නේ BO දන OF. BF කියන්නේ BO දන OF. BO කියන්නේ ඍණ B. OF කියන්නේ මුල් කොටස් තුනේ තුනෙන් එකක් මෙයාට තුනෙන් එකයි OA. OA කියන්නේ තුනෙන් එකක් එළියට ගන්නවා. ඊරින 3යි B. හරි මම කරන්නේ හරි ඔක හරි දැන් ඔක තමයි ඔය B. ඊපස්සේ DEF ඒකේ කියව වෙන්නන්න ඕන. DEF ඒකේ වෙන්නන්න පුළුවන්. දැන් ඔයාගත්තු දෙකෙන් DE BF උයි අතර සම්බන්ධයක් ගත්තම ලැම්ඩා වාරයක් කියලා. ඒතකොට ABC එකේ වෙනවා. ඉතින් මම කරන්නේ මේ දෙන්න අතර සම්බන්ධය ගන්නවා. DF කියන්නේ අන්තිම ලියුම කරන්නේ අපරේ 7 මට හදා ගන්න ඕනේ 4න් එකයි ඊට මම 3න් එක අරගෙන මට හදා ගන්න ඕනේ 4න් එකයි ඊරින 3යි B දැක්කම පේනවා මෙයා දෙන්න ඊරින 3යි B ඊරින 3යි B දිනින්ද සමාන්තරයි කියලා පේනවා. එහෙම නාවනම ගන්න වැරදි හරි. 4න් එකයි ඊරින 3යි B මට හදා ගන්න ඕනේ. මට 3න් එකක් මෙතන තියෙනවානේ. මම 4න් වැඩි කරලා බලන්න 4 කැපෙනවා. 3න් එක ඊරින B. හරි ලේසියෙන් යනවා නේද? මෙයාට දාන්න පුළුවන් DE. මෙන්න 4 බෙදීම 3යි. එම නිසා කියන්න පුළුවන් DF සමානයි ලැම්ඩා වාරයක් DE ආකාර ගන්න. එම නිසා DF සමාන්තරයි DE. පොදු ලක්ෂ්‍ය B නිසා BEF ඒක රේඛිය. හරි. BDF අනුපාතය ගන්න ඕනේ. දැන් BETF. එතෙන් න්යාය B. හරි. ඒ ටික හරිනේ. හරි. ඊගෙම අපෝ. ඊළඟට ගෙදෙන BETF. BF නෙමෙයි BF දැන් ඒක සමාන වෙනවා 4 බෙදීම 3යි BE ට අනිත් එන්න අනුපාත ගන්න පුළුවන්. මම ඒක මාපාන් ගන්න. එහෙම තිබ්බත් අවුල නැහැ මාපාන් ගන්න. ඒකට BF ගේ මාපාන්ගේ BF කියලා ගමු. BE කොට B අවෙන් හරි B ඊට BF නේ BE උඩ තියලා EF B ඊට EF හරි B තියෙනවා හරි මම තුනෙන් වැඩි කරනවා අපි ගත්තේ BF උයි BE අපෙන් අහන්නේ BE ට EF මම BF කියන්නේ BE දන EF කියලා ගන්න හැටි බලන්න ඉතින් මේවනේ මේ ගණන් හරියට ඉස්සරහටම වෙන ලොකු ලොකු අර පාඩම් මේ easy ගණන් තියෙන්නේ මේවා දාන්න වෙන වැඩක් නැහැ හරි ඒකට 3යි EF සමාන වෙනවා 3යි B හරියට ගියාම B ඊට EF BE බෙදීම EF කියන්නේ 3 බෙදීම 1යි එහෙනම් උනට 1 හරි එතකොට ගානේ කියලා දෙවි ළඟට BF B අදිශුකුලි තියෙන්නේ බන් ගානක් දෙමුනේ කියවම තේරෙනවා එහා B ඇතුළෙන් සොයා DF යන්න DF ට ලම්බ ගාව පේන්නේ නැහැ. එහෙනම් මෙතන DE නෙමෙයි තියෙන්න ඕනේ ගානේ DF. හරි. කොට හදාගෙන DF කියලා තියෙන්නේ
DF ඕන. DE නෙවෙයි තමයි DF. DF කියන්නේ යන්න හොඳම පිළිදේ මෙහෙන් ගියලනවද? මෝඩ වෙන්න එපා හරි. DF වලට ගියාම මෙහෙන් ගියලෙන්නත් එපා. මේ මැදින් ගියලෙන්නත් එපා. මේ ළඟම ක්‍රමයක් තියෙනවා. DA දන මෝඩ වෙන්න එපා. හරි. හරි හැමෝටම ඊටෙදිම මැදින්ම ගිහින් එන්න ඕනේ කියලා. DF නෑ. එහෙම නෑ මේ වටින් ගිහින් ඉතින් ලස්සනට. DA කියන්නේ භාගයයි BA. AF කියන්නේ 3න් 2යි AO. හරි. BA කියන්නේ BO දන්න OA. OA කියන්නේ දින OA. හරි මොකක්ද මාස්ටර්ස්. BO කියන්නේ BO. BO කියන්නේ දින OB නේ. දින B හරි. ඔයාලට දැන් මේක නා. එරිම දිනුනා හරි. 3යි තුන්වරක් දෙක තුනයි තුනෙන් හතරක් ගියාම රින තුන්වරක තුනයි හතර රින ඊදීම හය තුනම හයෙන් එක එළියට ගන්නවා ඊ හයෙන් එක තුනයි දීලා නේ හරිද और मेरा हाँ समान है आपका कितने DF ने आठ कैपिटल के लिए ना BF और DF आधे से गुणित करना BF आधे से गुणित करना है ना और DF क्या है तुम्हें काहे उन्हें भी डॉट और ये बोल रही है हमारे ये दाना තුනයි B. දැන් 6න් ගහගෙන එනවා 18න් 1යි. අය වලටම 18යි. මෙතන A වර්ගනේ B වර්ගනේ. A.T ඔය ලියන්න අපු. A වර්ග ඍණ B වර්ගනේ 9යි. කොට 18න් 1යි මාපාංකේ වර්ග වෙනන්න එන්නේ ඊළඟයි මාපාංක B වර්ග. හරි. එතන මේක තමයි මෙයාගේ උත්තරේ. ඊළඟට කියනවා A සමානයි 3යි B නම්. මාපාංක A සමානයි 3යි මාපාංක B නම්. BF සහ DE ලම්බක බව පෙන්වන්න. ඒ කියන්නේ මොකද්ද? මේ දෙන්නේ තිබුණේ බින්දුව කියලා පෙන්වන්න ඕන. ඒකට මට ආවා उपन्याय ආදේශ ලංකාවේ මන්න හරිය දෙකල බින්දුව වෙනවද කියලා ඒ වෙනුවට දාන 3යි B වර්ගන 3 3 9යි පැකලි බින්දුව වෙනවා. හරි. ඒ වෙනුවට දානවා. මන්න ආදේශ ගන්න උත්තරේ කියන්නේ බින්දුව. එම නිසා BF DF ලම්බක එම නිසා කියලා BF දෛර්ඝ්‍යය ලම්බකයි DF හරි අර ලේසි ගණන් ටික දෛර්ඝ්‍ය ගණන් වලින් පස්ස ලේසි මම දැන් මේ අදට නවත්තනවා. හරි අදට නවත්තන දෛර්ඝ්‍ය ගණන් ටිකයි මේක මුලින් අහන්න මෙහෙමයි. දැන් දෛර්ඝ්‍යක ඕන ගණනක් හදාගන්න පුළුවන් වීඩියෝ පළවෙනි එකේ ඉඳන් හතර වෙනි දක්වා හැදුවා. අනික තිබුණේ හරිය ලේසි. එකම එක තියෙන්නේ මම කියන්නේ දාන බලලා මාපාංක තියෙනවා දැක්කනම්. ඉතින් මාපාංක තියෙන්නේ කොහොමද එන්නේ? තිබුණේ ඉන්නේ මාපාංකනේ. අර මම කරේ A ධන B ගේ මාපාංක එන්නේ කොහොමද? අනිවාර්යයෙන්ම A ධන B එක
තිග්ගුණිතයක් ගන්න ඕනේ එක්කෝ තව එකක් එක්ක. නැත්තම් A දන B එක්කම ගන්න ඕනේ. හරිද? ඉගෙන මොකද්ද? යම් කිසි එක තිග්ගුණිතයක් අපිට මාපාංක තිබ්බොත් A දන B ගේ මාපාංක වගේ තිබ්බොත් ගානේ තිග්ගුණිතය අරක ගන්න ඕනේ මේක. මෙහෙම තිබ්බොත් ඔයාලා දැනගන්න ඕනේ මෙයාගේ මාපාංක එන්නේ. හරිද? A දන B ඩොට් තව එකකින් එන්න ඕනේ. ඊළඟ එක්කෙනා තෝරගන්න එක තමයි ඊළඟට කියමු. දැන් මෙයාගේ ඩොට් එක නම් මෙයාගේ මාපාංක ඊළඟට මෙයාගේ මාපාංකනේ. මෙතන වර්ග තිබ්බනම් ඔයා දන්නවා මෙයාගේ මාපාංක වර්ග වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතනටත් එන්න ඕනේ A ධන B. මෙතන වර්ග තිබ්බනම් මෙතනටත් එන්න ඕනේ A ධන B දෛශිකයමයි. මෙතන වර්ග තිබ්බනම් මෙතනට එන්න ඕනේ A ධන B. හරිද? එතකොට මෙයාගේ මාපාංකේ කොස් බිඳුව. කොස් බිඳුව එකයි ඒකට අන්තර න්‍යායම. ඔළුවේ තියාගන්න ඒ වගේ දෛශික ගන්න හදනවා. එහෙම නැත්තම් මෙතන මෙහෙම තිබ්බ නැත්තම් සමානට වෙන එකක් එන්න ඕනේ. වෙන එකක් එනකොට තේරුම් ගන්න මොකක්ද දෙන්න ඕනේ කියලා. මොකෝ ඒ දෙන්න අතර කෝණේ දීලා තියෙනවා නම් ඒ කෝණේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නැත්තම් t ටෙක් එනවා. හරිද? ඒව හිතලා ගන්න ඕනේ. ඉතින් මාපාංක බලන්නේ වා තමන්ගේ පොලේ කල්පනා කරලා දැනුම දුන්නා. ඒක තමන් දැනම කල්පනා කරලා ගේමක් ගහන්න. හරි? ඒක දැනගෙන මම ටිකක් අසනීප ලක්ෂණ වීඩියෝ ටික පරක්කුණේ එකයි දාන්න. හරි මම කොහොමද සතියක් විතර ගියා අද මට ඊයේ දැන් වල නැගිට ගන්න පුළුවන් උනේ මම ඊයේ කරන්න ගත්තා ටිකක් මගදී අවුල් ගියා පස්සේ වෙලා ගිහින් මුලින්ම කරේ ඒකට මුලින්ම කරේ ඉතින් පුරි විදිහට කරන්න බලාපොරොත්තු වෙන ඉස්සරහට තාමත් ටිකක් යනවා ආවේ මම පුළුවන් උපරිම කරා තේරෙන දේ ස්පීඩ් එක ටිකක් අඩුයි මට පුළුවන් උපරිම මම කරේ හරි ඉතින් ආයි හම්බෙමු තව වීඩියෝ එකකින් දැන් මේ පාඩම ඉවරයි කැමති නම් කියන්න මම මේක ටිකක් අවුල් වගේ නේද තව ගණන් හදන්න ඕන මට ගණන් කරන්න ඕන මේ ටියුට් එකේ තියෙනවනේ අනිවාර්යයෙන්ම හදන්න ඕනේ 2020 ගාන. හරි මම ඒක කරේ නෑ. ඒක තමන් කරලා මට WhatsApp කරනවා බලලා කියන්නේ ඊට අමතරව දැන් 2018 කරා 19 කරා 16ත් කරා 17 ඉඳන් පල්ලෙහාට කරන් යනවා. හරි ඊළඟ මේක ටියුට් එකේ ඕන ගානක් කරන්න ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න මොකද මම සමහර ගණන් වල මාකින් දෙනවා. මේ ටියුට් එකේ ඔක්කොගෙම ගණන් වල මාකින් දෙන්න බලාපොරොත්තු වෙනවා. නේද? එඩිට් කරන්නේදී ඕගොල්ලෝ ඩීල් වන්න ඉුවොත් මම මාකින් එක දෙනවා. හරි WhatsApp කරන්න. හරි හරියට කරනවා කරනවා thank you ඊළඟ පාඩම ඒකතල බල පද්ධති එක පටන් ගන්න ඉස්සර ළඟදීම ඊට මොකද ටිකෝමිති මම වීඩියෝ එකක් දාන්න ඉක්මනින් මෙයා රසණි කරලා තින්නේ දාන්න දෙන්නේ ටිකෝමිති ඊළඟ පාඩේ යන පට ගාලා ඒක ලාන්න ඕනේ හරි ඒක අනිවාර්යයෙන්ම දානවා හරි